තෙරුවන් සරණයි හැම දිනටම. අදත් අප මේ සූදානම අපේ සුපුරුදු ධම් සභාව දහම් හමුව පවත්වන්නටයි. වර්ෂ ප්‍රමාණය සැලකුවොත් අද 2021 වර්ෂයේ වෙසක් මාසයේ මේ මාසයේ 7 වෙනිදා සිකුරාදා දවසක්. ඒ වගේම වේලාව උදෑසන 5:30ට අපි අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් මුණ ගැහෙන්නේ ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන් සහ ශ්‍රී ලංකාවේ වෙලාවේ. ඉතින් අදත් අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස ධම් සභාවට එකතු වී සිටිනවා වෙනදා වගේම. හැමදෙනාම අපි තාම ගෞරවයෙන් සහ කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු. පළමුවෙන් අපි සම්බුද්ධ වන්දනාව කරලා ධම් සභාව ආරම්භ කරමු. මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප හැම කෙරෙහි කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ සම්බුද්ධ ගෞරවයෙන් සිහි කරගෙන නමස්කාර පාඨයේ තුන් ආරයක් කියලා අපි සම්බුද්ධ වන්දනාව කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම අපි ධම් සභාවක් ධර්ම සාකච්ඡාවක් මේ පවත්වන්නේ. ඉතින් මෙවැනි දහම් හමුවක් පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වන්නේ ධර්ම අවබෝධය. මේ ධර්ම අවබෝධය කිව්වම ටිකක් පුළුල් අදහසක් එතනින් ගම්ම්‍ය වෙනවා. ධම්ම කියන්නේ කොමක්ද කියලා. අපි ධම්ම කිව්වම එකපාරටම අපේ අවධානය බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කොට වදාළ මේ ධර්මය, එහෙම නැත්නම් නිර්වාණය සාක්ෂාත් කිරීමට උපකාරී වන්නා වූ ආර්ය භාවයට උපකාරී වන්නා වූ ආර්ය ප්‍රතිපදාව නිවන් මඟ. ඒක තමයි ධම්ම කියන එකෙන් මූලික වශයෙන් අදහස් කරන්නේ. ඒ තුළට ගිහිල්ලා බලපුවාම ටිකින් ටික අපේ ධහමේ ඇතුළට යනකොට ගැඹුරට යනකොට අපිට තේරෙනවා ධම්ම දේශනා මුඛයෙන් අපිට උන්වහන්සේ ඉදිරිපත් කරලා තියෙන්නේ, පැහැදිලි කරලා තියෙන්නේ සෝබා ධම්ම කියලා. ස්වභාවිකත්වයේ. ඉතින් ඒක ගැඹුරට ගිය කෙනෙකුට තමයි ඒක වැටහෙන්නේ. නමුත් එතෙන්ට යන්න අපි ඒ ගැඹුරු තැනට යන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා ඔස්සේ. උන්වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද දේවල් ඔස්සේ තමයි අපි මේ ගැඹුරු ධර්ම අවබෝධ කරගන්නේ. ඉතින් ওই විදිහට අපේ බුද්ධ දේශනා මේ වන විට සාකච්ඡාවට අරගෙන තිබෙනවා. බුද්ධ දේශනා රාශියක්. ඉතින් පහුගිය දේශනා ගණනාවක් අපි මේ සිද්ධ කරලා තිබෙනවා. ඒ හැම දේශනාවක් තුළින්ම අපි අපේක්ෂා කරන්නේ, බලාපොරොත්තු වෙන්නේ අර ගැඹුරු ධර්ම අවබෝධ කරගන්නට. ඉතින් අපි දේශනා තෝරා ගනිද්දී පිටකයේ තියෙන සූත්‍ර පිටකයේ තියෙන සූත්‍ර අනුපිළිවෙලට කතා කිරීමක් කරන්නේ නැහැ, කළේ නැහැ. විශේෂයෙන් මේ ධර්ම මාර්ගයේ අත්‍යවශ්‍ය වන දේශනා, මේ ගැඹුරු ධර්ම අවබෝධ කරගන්න උපකාරී වෙන දේශනා විටින් විට අපි තෝරාගෙන තිබෙනවා. මගේ මනාපේ පරිදි අපේ ධම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ගේ මනාපේ පරිදි අපි සූත්‍ර තෝරාගෙන සාකච්ඡා කරනවා. ඉතින් සූත්‍ර විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා
සංඛ්‍යාත්මකව දක්වන්නත් ටිකක් අපහසුතාවයේ තියෙනවා. මොකද සූත්‍රයක් කිව්වම ඒකට අන්තර්ගත වෙන මූලික කොටස් ටිකක් තිබෙනවා. ඒ ටික ඇතුළත් නාම තමයි සූත්‍රයක් කියලා කියන්නේ. ඉතින් ධර්ම සූත්‍ර ඒ රාශිය ඇතුළෙන් බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක ජීවිතයක් ගත කරලා තියෙන බුද්ධ ජීවිතේ. මේ කාලය තුල තමයි විවිධ දේශනාවන් සිද්ධ කරලා තියෙන්නේ. tie දේශනාවන් වලින් සෑහෙන ප්‍රමාණයක් කොටසක් ඒව නැත්නම් අපිට අත්‍යවශ්‍ය කොටස අපිට ලැබිලා තියෙනවා. මහරහතන් වහන්සේලා පළමු සංගායනාවෙන් ඒ කොටස් ඒ සූත්‍ර දේශනා විධිමත්ව සකස් කරලා බාහනක પરම්පරාවට පවර්ලා ඒවා ශාසනයේ ඉදිරියට පවත්වාගෙන යන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා තියෙනවා. ඒ නිසාවෙන් අපේ පැරණි ආර්ය මේ බුද්ධ ශාසනයේ හිටපු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව නිසා අපිට මේ දහම ලැබුණා. ඉතින් අපිට මෙහි තිබෙනවා පරමාර්ථය සාධනය කර ගැනීමට, ඒ කියන්නේ නිවන සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය දහම් කරුණු ටික තියෙනවා. සුරැකිව තිබෙනවා ඊටාම් පැහැදිලිව. ඉතින් අපි ඒක තමයි උත්සාහ කරන්නේ තේරුම් ගන්න, අවබෝධ කරගන්න, වටහා ගන්න. ඒ අනුගමනය කිරීමෙන් අපිට නිවන සාක්ෂාත් කරගත හැකියි. දැනටමත් අපි මේ නිවීම සැනසීම සෑහෙන පමණකට සාක්ෂාත් කරගෙන තියෙනවා. තම තමාට එය තම තමා තුළින් ප්‍රත්‍යක්ෂ කරගත හැකි මේ ධර්ම මාර්ගයේ කොතෙක් දුර තමන් ගෙහිල්ලා කොපමණ නිවිල සැනසීලා ජීවත් වෙනවද කියලා. එතකොට ඒ අත්දැකීම ගැන සැලකුවොත්, ඒ වෙනස ගැන සැලකුවොත් එහෙනම් අපිට පැහැදිලි මේකේ ඉදිරියක් තියනවා කියලා. තව ඉදිරියට ගිය හැකි කියන එක පැහැදිලි. ඉතින් අපි ධර්ම සාකච්ඡා කිරීම තුළින් ධර්ම අවබෝධය තුළින් බලාපොරොත්තු වෙන්නේ ඉන්න තැනින් තවත් ටිකක් ඉදිරියට යන්නටයි. හොඳයි. ඉතින් ඕක තමයි අපේ මේ ධම්ම සභාවේ ධර්ම සාකච්ඡාවේ පරමාර්ථය. ඉතින් අපි මුලදී සාකච්ඡාවේ මුල් කොටසේ අපි තෝරා ගන්නා වූ සූත්‍රය ටිකක් සාකච්ඡා කරනවා. ඉන් අනතුරුව අපි මේ ධම්ම සභාව විවෘත කරගන්නවා. මෙහි සිටින අපේ කල්යාණ මිත්‍රයන්ට යම්කිසි අදහසක් ඉදිරිපත් කරන්න, ගැටලුවක් තිබේ නම් විමසන්න. ඒ සඳහා අවස්ථාව සලසා ගන්න. හොඳයි, අදත් අපි මේ විදිහටම ධම්ම සභාව පවත්වමු. අපේ තේමා පාඩේ තියෙන්නේ යථා භූතං ඥාන දස්සන ඇතිතතු දැකීම කියන තේමා පාඩේ. ඒ ඇත්ත වශයෙන්ම ශාසනයේ ගැන්වෙන ඉහළතම කුසලතාවයක්. ප්‍රඥා ශික්ෂාවෙන් කෙරෙන දේ තමයි යථා භූතං ඥාන දස්සන ඇතිතතු දැකීම කියන එක. යම් කෙනෙක් ඇතිතතු දැක්කොත් ඒ කියන්නේ පවතින දේ නිවැරදිවම ඒ පවතින ආකාරයෙන්ම අවබෝධ කරගත්තොත් ඔහු මේ ප්‍රශ්න ගැටළු වලින්, මේ අරුබුද වලින් මිදෙන්න අවශ්‍ය ඥානය, අවශ්‍ය අවබෝධය ඊතනත්තාට තිබෙනවා. එතනින් පස්සේ කෘත්‍ය, කාර්ය ඒ පුද්ගලයා සතු දෙයක්. කොහොම නමුත් මූලික වශයෙන් වැදගත් වෙනවා අපිට ඇතිතතු දැකීම. ඒ අර්ථයෙන් තමයි අපි මේ සාකච්ඡාවට මේ විදිහේ මාතෘකාවක් තියාගෙන තියෙන්නේ. ඉතින් ඒ සාකච්ඡා මාලාවේ දැනට අපි තෝරාගෙන තියෙන සූත්‍රය රතන සූත්‍රය. සූත්‍ර පිටකේ කුද්දක නිකාය. කුද්දක නිකාය කියලා කිව්වේ සූත්‍ර පිටකේ පස්වෙනි කොටස. එහි ස්ථාන දෙකකම කුද්දක පාඨවලත් සුත්ත නිපාතේ කියන පොත් දෙකකම ධර්ම කොටස් දෙකකම මේ සූත්‍රය ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් පහුගිය සාකච්ඡාවේදී තමයි අපි මේ සූත්‍රය සමාරම්භක වශයෙන් ගත්තේ. අත් වශයෙන් මෙහිදී අපි අන්තර්ගතයේ මේ ගාථා තියෙනවා. සාමාන්‍යයෙන් සූත්‍රයේ ඔක්කොම එකතු කරලා ගත්තම ගාථා 17ක් වගේ ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් සමහරව ඒක 18කට වෙන් කරලා තියෙනවා. නමුත් බලපුවම ගාථා 17ක් පමණ තමයි තියෙන්නේ.
ඒ 17න් මුල් ගාථා දෙක කිසියම් පසුබිම් කතාවක් වගේ හැඟෙන යම් කිසි දෙයක් ඒකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතිරි ගාථා වලින් අගම තුන තෙරුවන් නැදීමේ ගාථා තුනක් හැටියට වගේ පේන්න තියෙනවා. අනිකුත් ගාථා ටික තමයි ඉතිරි ගාථා 12 තමයි සූත්‍රයට අන්තර්ගත ගාථා හැටියට අපිට සලකා ගන්න පුළුවන් වෙන්නේ. මොකද සූත්‍රයේ මේ ගාථාවල ඇතුළත් වෙලා තියෙන තුනුරුවන්ගේ ගුණ තුනුරුවන් පිළිබඳ කිසියම් සටහනක් ඇතුළත් වෙන්නේ. ඉතින් බුද්ධ රත්නයේ පිළිබඳව ගාථා 3කුත් ධර්ම රත්නය ගැන ගාථා 2කුත් සංඝ රත්නය පිළිබඳ ගාථා 7කුත් වශයෙන් සූත්‍රයේ ගාථා අන්තර්ගතව තිබෙනවා. ඉතින් අපි ඒවයි අන්තර්ගතයේ සාකච්ඡා කළේ නැහැ. අපි පහුගිය හමුවේදී රතන සූත්‍රයේ පිළිබඳව තියෙන ඓතිහාසික පුරාවෘතය තමයි අපි කතා බහ කළේ. ඉතින් ඒ තුලිනුත් අපි විශේෂ කාරණයක් මතු කරගත්තා. මේ පුරාවෘතයේ තියෙන්නේ මානව හැසිරීමේ කිසියම් ගැටලුකාරී තත්ත්වයක් නිසා ඇතිවෙච්ච ව්‍යසනයක් පිළිබඳව. ඉතින් ඒ ව්‍යසනකාරී නැත්තම් තුම්බිය කියලා එක හඳුන්වලා තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ කොහොමද එවැනි ව්‍යසනකාරී තත්ත්වයකින් මිදෙන්නේ? ඉතින් ඒන් මිදීම සඳහා මේ සූත්‍රයේ දේශනා කරා කියන එක තමයි ඓතිහාසික පුරාවෘතයේ තියෙන. සූත්‍රයේ එහෙම සඳහනක් නැහැ. නමුත් අපි ඓතිහාසික පුරාවෘතය අටුවාවේ තියෙන ඒක අපි ඒක හෙලා බැහැර කරන්නේ නැහැ. ඒකිනුත් අපිට ගත හැකි යමක් තිබෙනවා. ඒක නිසා අපි පහුගිය සාකච්ඡාවේදී පුරාවෘතය ගැන ඔය බිය රෝග අමනුස්ස දුර්භික්ෂ කියන දේවල් ගැනත් අපි සාකච්ඡා කළා. ඉතින් ඒවා රෝග කියන එකත් සාමාන්‍යයෙන් හේතුඵල ධර්මානුකූලව අපේ සම්බන්ධතාවයක් නැතුව වුණත් ඒක සිද්ධ වෙන්න පුළුවන්. නමුත් සාතිශය බහුතරයක් රෝග අපිට පේනවා මානව ක්‍රියාකාරකම් වල යම් යම් විකෘතිතා වෙනස්කම් පදනම් කරගෙනයි ඇති වෙන්නේ කියලා. ඒක නිසා වෙන්නේ නැති සමහර වෙලාවට මේ රෝග දුක සඳහන් කරන දුක්ඛ සත්‍යයේදී මම කල්පනා කරලා බැලුවා බුදුරජාණන් වහන්සේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණම්පි දුක්ඛං, අප්පේ සම්පයෝගෝ දුක්ඛෝ ආදී වශයෙන් දක්වලා තියෙන තැන ව්‍යාධිපි දුක්ඛෝ කියන යෙදුම නැහැ. ඒ සූත්‍රයේ ඇතුළත් වෙලා නැහැ. සමහර විට ව්‍යාධි කියන එකෙන් අදහස් කරලා ඇත්තේ ගොක් වෙලාවට මිනිස්යන්ගේ වැරදි චර්යාවන් නිසා ඇති කරගන්නා වූ කායික ලෙඩ රෝගයක ඇත්ත වශයෙන්ම 99% විතර අපිට පේනවා ලෙඩ රෝග බලපුවාම කායික රෝග කියන ඒවා උගාක්ම විෂම චර්යා නිසා ඇති වෙලා තියෙනවා. විෂම පරිහාරජා ආබාධා කියලා බුදුරජාණන් වහන්සේ වෙනත් තැන්වලත් ඒක කියලා තියෙනවා. ඒ ලක්ෂණය තියෙනවා. ඉතින් ඊට අමතරව ඔය කාලගුණ දේශගුණ වෙනස් වීම තවත් නොයෙක් හේතු සාධක නිසා ලෙඩ රෝග ඇති වෙනවා. කොහොම නමුත් අපිට පේන්න තියෙනවා වැඩි ප්‍රමාණයක් ලෙඩ රෝග මානව හැසිරීමේ මිනිස්යාගේ චර්යාවන්හි යම්කිසි විෂමතා පදනම් කරගෙන ඇති වෙන බව සාතිශය බහුතරය. කායික රෝග, මානසික රෝග ගත්තත් ඇත්ත වශයෙන්ම කෙලෙස්. මේ මානසික රෝග කියන ඒවා අපිට කියන්න වෙන්නේ කෙලෙස් කියලා. ඉතින් කෙලෙස් බැලුවමත් ඉතින් අවිද්‍යාව නිසා ප්‍රධාන වශයෙන් ඇති වෙන්නේ. ඉතින් ওই විදිහට බලපුවාම රෝගී තත්ත්වයන්ට රෝග කියන ඒවා හුඟක් බහුතරයක් මානවයාගේ තියෙන අනවබෝධය අවිද්‍යා තණ්හා දෙක නිසා ඇති වෙනවා කිව්වොත් මම හිතන්නේ වැරදි නැහැ. ඊළඟට දුර්භික්ෂ කියන එක අපි කතා කළා.
යම් ආකාරයකට මේ ජීවිතේ පවත්වා ගැනීමට අවශ්‍ය කරන දේවල් ටිකේ හිඟතාවයක් ඇති වෙන එක. ආහාර නිවාස ඇඳුම් බෙහෙත් ආදී වශයෙන් අපි ඒවා සාමාන්‍යයෙන් කියනවා. ආහාර ගත්තොත් හුස්ම ගැනීමේ ඉඳලා කන බොන දේවල් ආදී සියල්ලම ආහාර ගණයට වැටෙනවා. කබලීකාර ආහාර. ඉතින් ওই විදිහට ගත්තම ජීවත් වීමට අවශ්‍ය කරන දේවල් වල හිඟතාවයක්, දුෂ්කරතාවයක් ඒවා ලබා ගැනීමට දැඩි ලෙස වෙහෙස වෙන්න සිදුවීම, පහසුවෙන් ලබාගත නොහැකි වීම කියන එක තමයි මේ දුර්භික්ෂ කියන එකේ අදහස් කරන්නේ. කැම නැති වුණා කියන එකම නෙමෙයි. අර අවශ්‍යතා වල හිඟතාවය. දැන් ඕක සමහර සූත්‍ර දේශනාවල අපිට අග්ගඤ්ඤ වගේ සූත්‍ර කියවුවම පේනවා. මුල් කාලේ මිනිස්යන්ට එහෙම මේ හිඟතාවක් තිබිලා නැහැ ආහාර පානවල. හරියට නිකන් අහසේ පියාඹන කුරුල්ලන්ට වගේ. ඉතින් ඒගොල්ලෝ සබාධම චක්‍රය තුල ලස්සනට ඉන්නවා. ඒගොල්ලන්ට බොහෝ වෙලාවට ආහාර පානවල හිඟතාවයක් නැහැ. ගස්වල ගෙඩි හැදෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒවා කනවා. කාලා සමහරට ඒගොල්ලොම තමයි මේ බීජ ව්‍යාප්ත කරන්නේ. ඉතින් ආපහු ගස් හැදෙනවා. ඉතින් ඒ සරල ස්වභාව ධර්මයේ චක්‍රය තුල මානවයත් හිටි බවයි අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙන්නේ. හැබැයි යම් දවසක අර සබා දහමෙන් ලැබෙන ටිකට තණ්හාව ඇති වෙලා වැඩිපුර ටිකක් එකතු කරගත්තා. එතකොට මොකද වුනේ? අනිත් එක්කෙනාට ලැබෙන්න ඕන ටික ලැබෙන්නේ නැතුව ගියා. අන්න බලන්න එතන එක්කෙනෙක්ගේ තණ්හාව නිසා අනිත් එක්කෙනාට දුර්භික්ෂයක් ආවා. ඒව හරි අපූර්වට මේ බුද්ධ දේශනාවල සඳහන් වෙලා තියෙනවා. අග්ගඤ්ඤ සූත්‍රයත් අපි බුද්ධ දේශනාවක් හැටියට තමයි සලකන්නේ. එක්කෙනෙක්ගේ තණ්හාව නිසානේ අනිත් එක්කෙනාට දුර්භික්ෂය ඇති වුනේ. වර්තමාන ලෝකෙත් මේ අපි කියන්නේ මේ සම්පත් බෙදී යෑමේ විෂමතාවය කියලා අපි පාවිච්චි කරන ලොකු වචනේ. ඒ සම්පත් බෙදී යෑමේ විෂමතාවය කියන එක ඇතුලේ පෙන්වන්න තියෙන්නේ එක්කෙනෙකුගේ තණ්හාකාරයන් නිසා අනිත් අයට අවශ්‍ය සම්පත් නැතුව යන. ඒකයි. ඉතින් ඒකයි බුදුදහම හැම දෙයක්ම මේ බෙදා හදාගෙන ජීවත් වෙන්න පුරුදු කරලා තියෙනවා. එහෙම නැති වෙන තැන්වල මේ දුර්භික්ෂය ඇති වෙනවා. එහෙම නැත්නම් සබාධමයේ යම් විපත් නිසා වෙන්නත් පුළුවන්. විශාල වර්ෂා කාල ගම් වතුර. එහෙම නැත්නම් නියඟ මේ වගේ දේවල් නිසා මිනිස්යාට අවශ්‍ය කරන දේවල් නැති වෙලා යන්න පුළුවන්. ඉතින් ওই වගේ ඒවා බලපුවහමත් හැබැයි හුඟක් එතන දුර්භික්ෂයට හුඟක් හේතු වෙලා තියෙන්නේ මිනිස්යාගේ මේ යම් විෂම චින්තනය සහ විෂමචර්ය. ඊළඟට කෙලින්ම ප්‍රශ්නේ කතා කරලා තියෙන අමනුස්ස බිය කියලා. අමනුස්ස කියන්නේ මනුෂ්‍ය ගුණධර්ම පිරිහී යෑම. වෙන දෙයක් නෙමෙයි. අමනුස්ස කියුවා හුඟක් අර්ථකථනය කරලා තියෙන්නේ මේ නොපෙනෙන යක්කු පෙරේතෝ ආදී නොඑක් දේවල් කියලා. එහෙම එකක් නෙමෙයි. මනුෂ්‍ය ස්වභාවය නැත්තම් සාමාන්‍ය මනුෂ්‍ය ගුණ ධර්ම ටික පිරිහී යෑම තමයි අමනුෂ්‍ය කියලා කියන්නේ. එතකොට මම හිතන්නේ පළමුවෙන් ඇති වෙන්නේ නැත්තේ විශාලා මහනුවර අමනුෂ්‍ය බිය කියලා. මනුෂ්‍ය ගුණ ධර්ම පිරිහී යෑම කියන එක. ඉතින් එතනින් පස්සේ අනිත් දෙකත් ඇති වෙනවා. දුර්භික්ෂය ඇති වෙනවානේ. ඒක ඇති වෙනවා. ඉතින් ඊට පස්සේ රෝග පීඩා ඒවත් එහෙම. මේවා හේතුඵල ධර්මානුකූලව අපිට දකින්න පුළුවන් මේ දේවල් වල අන්තර් සම්බන්ධතාවය. අමනුෂ්‍යකම තමයි ප්‍රධාන හේතුව මේ ඔක්කොටම. ඒ කියන්නේ මනුෂ්‍ය ගුණධර්ම, මානව ගුණධර්ම පිරිහී යෑම. ඒවා සමහර වෙලාවට ඊතරම් සියුම් මේවායින් පටන් ගන්න. දැන් කාමාශාව ඊටාම සියුම් එකක්. ඒ වගේ දේවල් ආදිසුඛෝභෝගීත්වයට යන්නේ එතනින් තමයි. එතනින් ගිය ගමන් එක්කෙනෙක් දෙන්නේ කර දුර්භික්ෂය ඇති වෙනවා යම් පිරිසකට. එතකොටම අමනුෂ්‍යකම තව ටිකක් වැඩි වෙනවා. සමහරට දුර්භික්ෂයට ලක්ුණු
එහෙම නැත්නම් සම්පත් විෂමතාවයට භාජනය වුණු මිනිස්යාගේ හිතේ වෛරය ඇති වෙනවා, ක්‍රෝධය ඇති වෙනවා. අපිට ජීවත් වෙන්න බැරි තරමට අනිත් මිනිහා එකතු කරගෙන රැස් කරගෙන භුක්ති විඳිනවා කියලා. ඉතින් සමහර වෙලාවට සමහර අය තර්ක කරනවා. ඉතින් දක්ෂ පක්ෂකම තියෙන මිනිස්සයා, හැකියාව තියෙන මිනිස්සයා හරි හම්බ කරගත්තම මොකද වෙන්නේ කියලා. ඒක නිකන් ආර්ථික විද්‍යා තර්කයක් මිසක දහම්මැසින් බැලුවොත් ඒක වැරදි. මේ විශ්වයේ තියෙන සියලු සම්පත් තියෙන සියලු සත්වයන්ට ලැබිලා තියෙන්නේ. සබා දහමෙන් එහෙමයි. මිනිස්යාට විතරක් නෙමෙයි. සතා සීපාවටත් අවශ්‍යයි. කෑම බීම ටික අවශ්‍යයි. ජීවත් වෙන්න හුස්ම ගන්න ඕන. ඉන්න පරිසරයක්, ගැවසෙන්න පරිසරයක් අවශ්‍යයි. ඉතින් ඒව ගැන සලකන්නේ බොහෝ වෙලාවට නොසලකා හරින මිනිස්සු. දැන් අපේ රටේ තියෙන ප්‍රධාන ගැටලුවක් මේ වන අලි ප්‍රශ්නේ. ඉතින් හැමෝම කියන්නේ මේක වන අලින්ගේ ප්‍රශ්නයක් කියලා. මේක ඇත්ත වශයෙන්ම මිනිස්යන්ගේ ප්‍රශ්නයක්. ඒ සතුන්ට ඇවිදින්න යම් ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ සතාගේ ස්වභාවය අනුව. ඒ සතාගේ ස්වභාවය අනුව ආහාර ප්‍රමාණයක් අවශ්‍යයි. දැන් අපි ඇවිදින ප්‍රමාණය එහෙම නතර කෙරුවොත්, හිර කෙරුවොත් අපිට මොකද වෙන්නේ? දැන් පහුගිය ටිකේ මේ කොරෝනා නිසා ඇවිදීම දැනට සංචරණය නතර කරලා තියෙනවනේ. එතකොට මොකද වෙන්නේ කියලා හිතලා බලන්න. අපිට අවශ්‍ය ආහාර ප්‍රමාණය අපි කවුරු හරි බලෙන් නතර කෙරුවොත් අපිට මොකද වෙන්නේ? ඉතින් එහෙම හිතන්න මිනිස්යන්ට බැරි වෙලා තියෙනවානේ. සතුන්ට අවශ්‍ය ආහාර ප්‍රමාණය ලබා ගන්න ඉඩ දෙන්නේ නැහැ මිනිස්සු. සතුන්ට අවශ්‍ය සංචරණයට ඉඩ දෙන්නේ නැහැ මිනිස්සු. ඇයි ඒ? මිනිස්යාගේ මනුෂ්‍ය ධර්ම පිරිහිලා තියෙන, අමනුෂ්‍යකම මතුවලා තියෙන. ඒක සතුන්ට විතරක් නෙමෙයි. අනිත් මිනිස්යාටත් ඒක කරනවා මිනිස්සු. තණ්හාව, අවිද්‍යාවෙන් වෙලුණු මිනිස්යා මේ කරන්නේ. ඒතර මනුෂ්‍ය ගුණධර්ම පිරිහීමේ කාරණේ ඉස්සර වෙලාම පැනනගින්. ඉතින් එතකොට මේ අර්බුද ඔක්කොම පැන නගිනවා. ඔක්කොම ඇති වෙනවා. ඒක නිසා මේ රතන සූත්‍රය අටුවාවෙන් නැත්තම් මේකේ ඓතිහාසික සිදුවීම අපිට හුඟක් වැදගත් වර්තමානයේට. නමුත් අපි ඊයේ කතා කරා වර්තමානයේ රතන සූත්‍රය භාවිතා කරන්නේ ඒ අවශ්‍ය පැත්තෙන් නෙමෙයි කියලා. යාතු කර්මයක්, ශාන්ති කර්මයක්, යන්ත්‍රයක්, මන්ත්‍රයක් විදිහටයි පාවිච්චි කරන්නේ. ඒක හොඳටම අවිද්‍යාවට වැටිලා කරන වැඩක්. රතන සූත්‍රයේ අටුවාව තුල මම හිතන්නේ අපිට වර්තමානයේට ගන්න තාම වැදගත් පණිවිඩයක් තියෙනවා. වර්තමානයේ ඇති වෙලා තියෙන්නේ මේ අර්බුද සියල්ලම හේතුව අමනුෂ්‍යකම. මනුෂ්‍යයා තුල තිබිය යුතු මනුෂ්‍ය ගුණධර්ම ටික පිරිහිය. ඒ නිසා තමයි සතා සිව්පාවට හිංසා කරන්නේ. ඒ නිසා තමයි පරිසරය විනාශ කරන්නේ. ඒ නිසා තමයි මනුෂ්‍යයා යුද්ධ කරන්නේ. හැම දුරාචාරයක්, දුෂ්චරිතයක්ම කරන්න හේතුව මනුෂ්‍ය ගුණධර්ම පිරිහිය. ඒකට හේතුව මොහු තුල අවිද්‍යාව සහ තෘෂ්ණාව වර්ධනය වීම. ඉතින් බුදුරජාණන් වහන්සේ උත්සාහ කරේ මේ අවිද්‍යා තණ්හා දෙක දුරු කරන්න. ඒකයි. ඉතින් අපි ඔය පසුබිම් කතාව තව ඕනතරම් පැතිකඩ වලින් කතා කරන්න පුළුවන්. රතන සූත්‍රයේ නමුත් අපි ඔතකින් ඕක නතර කරලා සූත්‍රයේ ඇතුළත් කරුණු වලට අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා අද සාකච්ඡාවේදී. එතකොට අර සූත්‍රයේ පටන් ගන්න ආරම්භක ගාථා දෙක කාටත් සූත්‍රයේ කටපාඩම් නිසා මම හිතන්නේ එච්චර අපහසු නැහැ කතා කරන්න. ආරම්භක ගාථා දෙක හැටියට තියෙන ගාථා දෙක වෙන්නේ පළවෙනි ගාථාව යානීද භූතානි සමාගතානි බුම්මානි වායානි වන්තලිකේ සබ්බේව භූතා සුමනා භවන්තු. කිසියම් ආමන්ත්‍රණ ස්වරූපයක් මුල් ගාථාවල තියෙනවා. ඉද සමාගතානි මෙහි එක රැස් වුණා වූ නැත්නම් පැමිණුණා වූ පැමිණ සිටින්නා වූ හෝ බුම්මා අන්තලික්කේ භූමියේ වේවා අන්තරීක්ෂයේ වේවා සිටින සියලුම භූතා සුමනා භවන්තු. සියලුම භූතා කියන වචනේ පරිවර්තනය කිරීමේදී යම් ගැටලු පැන නැගිලා තියෙන බව අපිට පේනවා.
අමනුෂ්‍යෝ කියලා තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. හුඟක් පරිවර්තනවල. නමුත් භූතා කියන වචනේ අමනුෂ්‍යෝ කියලා ගත්තොත් වැරදි. මොකද මනුෂ්‍යයන්ටත් දෙන්නේ භූතාම තමයි. ඒ කියන්නේ හටගත් උපන් කියන අර්ථයෙන් භූතා කියලා කියන්නේ. දැන් කරණීයමෙත්ත සූත්‍රයේ භූතාවා සම්භවේසීවා කිව්වම ඒකෙන් අදහස් කරන්නේ උපන් සහ උපදින්නට සූදානමින් සිටින කියන අර්ථය. සම්භවේසී කියන්නේ සත්වයක් හැටියට උපදින්න සූදානමින් සිටින අය. භූතා කියන්නේ උපන් අය. එතකොට උපන් සියලුම සත්වයන්ට තමයි භූතා කියන වචනේ පාවිච්චි වෙන්නේ. ඒක නිසා මේ අමනුෂ්‍යයෝ කියන පරිවර්තනය අර අටුවාව දිහා බලාගෙන කරපු පරිවර්තනයක් මිසක මේක හරි අර්ථයේ එන්නේ අමනුෂ්‍යෝ කියලා පරිවර්තනය කෙරුවා. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් ආමන්ත්‍රණය කරන්නේ මේ කතන්දරයේ හැටියට නම් ලිච්ඡවින්ට. ලිච්ඡවින් තමයි බුදුරජාණන් වහන්සේව වැඩම කරගෙන ගියේ. මම මේ කියන්නේ ඒ අටුවාවට අනුව සූත්‍රයට අනුව නෙමෙයි. ඒ අනුව හිතලා බැලුවොත් මෙතෙන්දී ප්‍රධාන වශයෙන් ආමන්ත්‍රණය කරන්න වෙන්නේ ලිච්ඡවින්ට. ලිච්ඡවින් තමයි තමන්ගේ ජීවනචර්යාව වරද්දගෙන තමන්ගේ ජීවිත අවුල් කරගත්තේ. අමනුෂ්‍යකම් ඇති කරගෙන රෝග හදාගෙන දුර්භික්ෂ හදාගෙන ප්‍රශ්න අවුල් කරගත්තා. ඒක නිසා මෙතෙන්දී ලිච්ඡවින් විතරක් නෙමෙයි ඒ මොහොතේ ඒ අවස්ථාවේ බුදුජාණන් වහන්සේ මේ විදිහේ ආමන්ත්‍රණයක් කරන වෙලාවේ සිටින සියලුම සත්වයන්ට බුදුරජාණන් වහන්සේ මේ අමතා සබ්බේව භූතා සුමනා භවන්තු කියන්නේ සතුටු සිත් ඇත්තෝ වේවා. සතුටින් මේ මං කියන කාරණේ අහන්න කියන කාරණේ. අතෝපි සක්කච්ඡ සුනන්තු භාසිතං. මම මේ කියන දේ සක්කච්ඡං කියන වචනේ එතන පාවිච්චි කරලා තියෙනවා. අපි බණ අහනකොට යමක් ශ්‍රවණය කරනකොට මනවින් අහන්න ඕන. ඒ කියන කාරණේ මොකද්ද? ඒකෙන් අදහස් වෙන්නේ කුමක්ද කියන එක අහන්න ඕන. මෙතෙන්දිත් බුදුරජාණන් වහන්සේ සක්කච්ඡං සුනන්තු මනවින් අසත්වා කියන කාරණේ දේශනා කරන මුලින්ම හැමෝම අහුම්කම් දෙන්න. මෙතන ඉන්න හැමෝම අහුම්කම් දෙන්න. හැමෝම කියන එකයි. සියලු දෙනාම කියන එකයි භූතා කියලා කියන්නේ. උපන් සත්ත්වය ඔක්කොම. සක්කච්ඡං සුනන්තු මේ මම කියන දේ මනවින් සංසුන්ව ශ්‍රවණය කරන්න කියන එකයි අදහස් කරන්නේ. ඊළඟ ගාථාවට ආපුවම තියෙන්නේ ඒ වගේම නිසාමේත කියන වචනේදී ඒ අදහසමයි එන්නේ. තස්මාහි භූතා නිසාමේත සබ්බේ. භූතා කියන්නේ එතනත් ඒ අර්ථයෙන්මයි. සියලු සත්වයින් කියන අදහසයි අපි ගන්න ඕන. හැම දිනාම මේ කාරණේ අහන්න කියලා කියනවා. මානුෂයා පජාය මෙත්තං කරෝත. මෙතෙන්දී හුඟක්ම ව්‍යසනයටපත් වෙලා තියෙන්නේ, කරදරයටපත් වෙලා තියෙන්නේ, දුකටපත් වෙලා තියෙන්නේ, විනාශයටපත් වෙලා තියෙන්නේ මානුෂයා පජාය. මේ භූතයන්ගෙන් නැත්නම් සත්වයන්ගෙන් මනුෂ්‍ය කොටාසේ තමයි මෙතෙන්දී මේ ව්‍යසනයටපත් වෙලා තියෙන්නේ. ලිච්ඡවින්. ඒක නිසා මේගොල්ලන්ට අනුකම්පා කරන්න, මෛත්‍රී කරන්න කියලා කියනවා. ඊළඟට දිවාචරත්තෝ චහරಂತಿ යේ බලින්. බලි කියන වචනයත් මම හිතන්නේ පරිවර්තනවලදී ටිකක් ගැටලුකාරී විදියට පරිවර්තනය කරගෙන තියෙන්නේ. අපි කලින් සූත්‍රවලදී ඔබට මතකයි බලි සහ බිලි කියලා දෙකක් බුදුදහමේ කතා කරනවා. බුදුරජාන් වහන්සේ පැහැදිලිවම බලි කියන එක දේශනා කළා තියෙනවා. බුදුරජාන් වහන්සේ යම්කිසි තැනකදී බලින් කිව්වනම් මුලින් කියපු එකට පරස්පර එකක් ඊළඟ තැනදී කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ බලි කිව්වේ යුතුයකම්. පංච බලියක් කියනවා අපිට මතකයි. අපි කලින් කතා කරපු සාකච්ඡාවක් කරපු මේ පංච බලිය පත්තකම්ම සූත්‍රයේදී පංච බලිය දක්වලා තියෙනවා. ඉතින් යුතුයකම් දක්වන්නේ එතන. එතකොට විවිධ යුතුයකම් කරනවා මිනිස්සුયો.
දිවාච රත්තෝච බලින් හරන්ති. දිවා රැය දෙකෙන්ම තමන්ගේ යුතුයකම් ඉෂ්ට සිද්ධ කරන මිනිස්සුયો ඉන්නවා. ඒවා මගහැරෙන අයත් ඇති. නමුත් මේ මිනිස්සුયો බැලුවොත් මේ යුතුයකම් ඉෂ්ට සිද්ධ කරන අය ඉන්නවා. එහෙම කියලා තස්මාහි ඒක නිසා අපමත්තා නීරක්කත නොපමාව මේ අයව ආරක්ෂා කරන්න නැත්නම් මේ අයගේ මේ වෙසෙනින් ගලවා ගැනීම සඳහා කටයුතු කරන්න කියලා. මෙතෙන්දී මම දකින ඊටාම වැදගත් දෙයක් පේන්න තියෙනවා. දැන් මේ අපේ මානව සමාජයේ වුණත් මේ බලිය නොකරන අය ඉන්නවා. බලි කියන්නේ යුතුයකමනේ. ඊටාම වැදගත් දෙයක් මේ සූත්‍රයේ සඳහන් වෙන දෙයක්. දැන් මේ යුතුයකම කියන දේ අඳුනාගත්ත මිනිස්සුත් ඉන්නවා. මිනිස්සුන්ට තමයි මේක අඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. තිරිසන් සතුන්, පක්ෂීන්, උරගයන් ආදී තිරිසන් සතුන් ගත්තොත් ඒගොල්ලෝ යුතුයකම කියන එක අඳුනගෙන කරනවාද කියලා අපි දන්නේ නැහැ. සමහරට ඉවෙන් වගේ ඒගොල්ලොත් මේක කරනවා. නමුත් මිනිස්සුયો බලි කියන එක අඳුනගෙන තියෙනවා. දැන් පත්තකම්ම දේශනාවට අනුව බැලුවොත් පංච බලියක් උගන්වනවා බුදුජන් වහන්සේ. රාජ බලි, ඥාති බලි, දේවතා බලි, උබ්බපේත බලි, අතිථි බලි ආදී වශයෙන්. එතකොට බලන්නේ බලි අරිනවා නැත්නම් යුතුයකම් ඉෂ්ට කරනවා කියන කාරණේ ගත්තම බුදුහාමුදුරුවෝ උගන්වන ඒකෙන් කරන්නේ අර පැවැත්මට අවශ්‍ය කරන තමන් යම්කිසි දෙයක් භුක්ති විඳිනවාද ඒ භුක්ති විඳින දේ පවතින්න ඕන. ඒ පැවැත්ම වෙනුවෙන් තමන් කරන යුතුයකම් බලි කියලා කියන්නේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ උගන්වන දේ. එතකොට ඒක නොකළොත් යම්කිසි කෙනෙක් දැන් උදාහරණයක් හැටියට රාජබලි කියන එක ගත්තොත් එහෙම රාජ්‍යයෙන් අපි ඒක කලින් කතා කරා පත්තකම්ම දේශනාව කතා කරන වෙලාවේ අපි රාජ්‍යයෙන් යම් දේ අපි භුක්ති විඳිනවා. ඒ භුක්ති විඳින දේ වෙනුවෙන් රාජ්‍යයට පෙරලා කරන යුතුයකම අපි හිතමු උදාහරණයකට ටැක්ස් එක කියලා. ඒ ටැක්ස් එක ගෙවන්නේ නැත්නම් ඒ සමහරව ඒක පනිනවනේ. හොරෙන් පනිනවා. මේ නොයෙක් ක්‍රම පාවිච්චි කරලා ටැක්ස් මග හරින. එතකොට බලිය කරන්නේ යුතුයකම ඉෂ්ට කරන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒතර රාජ්‍යයේ පැවැත්මට ඒක බලපානවා. තමන්ගේ අයිතිවාසිකම නේ තමන්ගේ. තමන් භුක්ති විඳින දේ භුක්ති විඳිනවා. නමුත් යුතුයකම ඉෂ්ට කරන්නේ. එතකොට එතන අර්බුදේ පැන නගිනෝනේ. බලිය. ඒකයි මෙතන මේ බලි මතක් කරන්නේ මේ කාරණේදී. සමහර විට මේ බොහෝ අර්බුදවලට මේ බලි නැත්නම් යුතුයකම් ඉෂ්ට නොකිරීම හේතු වෙනවා. මම ඔයිට වැඩි වෙනස් එකක් පෙන්වන්න කරන්නම්. අපි සබාධමෙන් හුස්ම ගන්න. අපි හැමෝම හුස්ම ගන්නවා. සියලුම භූතයෝ උපන් සත්වයෝ හුස්ම ගන්න. ඒත් අපි හුස්ම ගන්නවා නම් අපේ යුතුයකම මොකද්ද? හුස්ම එකතු කරන්න ඕන සබාධමයට. හුස්ම එකතු කරන්න අපිට ශාරීරිකව කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අපි දන්නවා හුස්ම එකතු කරන්නේ සබාධමයට ගහකොළ කියලා. එහෙනම් අපි ගහකොළ හිටවන්නවා. ඒ බලිය ඒ යුතුයකම හුඟක් දෙනෙක් කරන්නේ නැහැ. ඒක කරන්නේ නැහැ. හුස්ම ගන්නව විතරයි. විතරක් නෙවෙයි හුස්ම ගන්න හේතු වෙන ගස් ටිකක් කපා ගන්නවා. එතකොට බලන්න හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා මේ මිනිස්සු සියලු දෙනාට මේ වැරද්ද වුණ වෙලා තියෙන නමුත් මෙතන ඉන්නවා දිවාරය බලි අරින අය. දිවාච රත්තෝච බලින් හරන්ති. හරන්ති කියන්නේ මෙතන ඒ යුතුයකම් ඉෂ්ට කරනවා කියන එක. මේවයි මේ සූත්‍රවල තියෙන පරිවර්තන නම් බොහොම දුර්වලයි. නමුත් අපි බුද්ධ දේශනාව අපි දන්නවනේ. බුදුරජාණන් වහන්සේ බලි කියන්නේ මොකද්ද කිව්වේ කියලා අපි දන්නවා මොකද්ද කියලා. මේ බුදුරජාණන් වහන්සේ පත්තකම්ම දේශනාවේදී බලි කියන්නේ යුතුයකම් කියලා, රතන සූත්‍රයේදී බලි කියන්නේ පෙරේතයන්ට දෙන පෙරේත කොටුව කියලා නෙවෙයිනේ කියන්නේ. එහෙම වුණොත් අර බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසాన කල්යාණ, මුලදී එකක් කියලා, මැදදී තව එකක් කියලා, අගදී තවත් එකක් කියන්නේ නැහනේ බුද්ධ දේශනාවේ. පරස්පර දේශනා නැහනේ. මෙතනත් බලි කියන්නේ ඒකම තමයි. මිනිස්සු අතරින් යම් ප්‍රමාණයක් දිවාරය බලි කරනවා. තමන්ගේ යුතුයකම් දිවාරය දෙකේම ඉෂ්ට කරනවා. හොඳට බලන්න. මේක ගෙදරකදී වුණත්
තමන්ගේ යුතුයකම් ටික දිවා රෑ දෙකේ ඉෂ්ට කරන මිනිස්සුયો ඉන්නවා. හැබැයි ඒ ගෙදරම ඉන්නවා තමන්ගේ අර භුක්ති විඳිනවා. තමන්ට අවශ්‍ය දේ භුක්ති විඳිනවා. හැබැයි යුතුයකම ඉෂ්ට කරන්නේ නැහැ. එහෙම කොටසක් ඉන්නවා. නමුත් අපි නිතරම බුදුරජාණන් වහන්සේ නිතරම අවධානය යොමු කරන්නේ අර යුතුයකම ඉෂ්ට නොකරන කෙනා ගැන නෙමෙයි කියන්නේ මෙතෙන්දී. පටන් ගන්නෙම මේ දිවාරය දෙකේ යුතුයකම් ඉෂ්ට කරන පිරිසකුත් ඉන්නවා. සබා දහමට, මානවයාට, විශ්වයට කරන යුතුයකම්, රාජ්‍යයට, පවුලට, ස්වාමි පුරුෂයාට, භාර්යාවට, දරුවට, අම්මට, තාත්තට, ගුරුවරයාට යුතුයකම ඉෂ්ට කරන කෙනා ඉන්නවා. බලි කරන කෙනා ඉන්නවා. එතකොට ඒ කෙනා කෙරෙහි තමයි මේ මෙත්තං කරෝත කරුණා කළා මෛත්‍රී කරන්නේ. ඒ අයට විතරක් නෙමෙයි අනිත් අයටත් එක්කම ඉති යුතුයකම් නොකරන අයට අපි ඒ අය එක තරහ වෙලා වැඩක් නැහැ. තරහ වෙලා වැඩක් නැහැ. ඉතින් එයාගේ අතින් තමයි මේ අර්බුදේ පැන නගින්නේ. ගෙදරක වුණත් හොඳට බලන්න කුටුම්බයේ ඇතුලේ යුතුයකම ඉෂ්ට නොකරන පුද්ගලයානේ ඉස්සර වෙලා මේ අර්බුදේ ඇති කරගන්නේ. සාම්පුරුෂෝ භාර්යාව දෙන්න ගත්තොත් එක්කෙනෙක්ගේ බලිය කෙරෙනවා. එක්කෙනෙක්ගේ යුතුයකම ඉෂ්ට වෙනවා. අනිත් එක්කෙනාගේ යුතුයකම ඉෂ්ට වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? එතකොට මේ අර්බුදේ පැන නගිනවා. එතන මේ අමනුෂ්‍ය බිය එතනම මතුවෙලා තියෙන්නේ. අමනුෂ්‍යකම මතුවෙලා තියෙන්නේ. ඉතින් එතන මේ ගැටලුව අර්බුදේ පටන් ගන්නවා. එක්කෙනෙක් පිරිසිදු කරනවා අනිත් එක්කෙනා පිරිසිදු කරන්නේ නැහැ. ඒතර අපිරිසිදු වීම ස්වභාවිකයි. පිරිසිදු නොකිරීම අස්වාභාවිකයි. ඒතර පිරිසිදු කිරීම යුතුයකමනේ. අපිරිසිදු වීම සබාධමනේ ස්වභාවික දෙයක්නේ. අපි ඒක පිරිසිදු සමහර වෙලාවට අපි බලන්නේ නිවෙස්වල. එක්කෙනෙක් පිරිසිදු කරන පිළියෙල කරන පිළියෙලට තබන හැම දෙයක්ම කරන අනිත් මිනිස්සයා මොකද වෙන්නේ? අනිත් එක්කෙනා යුතුයකම කෙරෙන්නේ බලිය නැහැ. නමුත් දිවාරය බලි කරන කෙනා දිවාච රත්තෝච හරන්ති ඒ බලින් මේ දිවාරය දෙකේම යුතුයකම් ඉෂ්ට කරන මිනිස්සු නිසා තමයි ලෝකේ යහපත්ව පවතින්නේ. යුතුයකම බලිය කියන එක මුගක් අය තෝරගෙන නැහැ. දැන් මේක මහ විකාරයක් වෙලා තියෙන්නේ. බලි ශාන්ති කර්මය කියලා මේ දැනටත් අපේ රටේ කෙරෙන එක්තරා විකාරයක් තියෙන. ඒවා ඉතින් යාතු කර්ම යාග හෝම බවට පරිවර්තනය වෙලානේ තියෙන්නේ මේ වටිනා දේවල්. අතන සූත්‍රයත් ඒකයි මම කිව්වේ යාගයක් හෝමයක් බවට පත් වෙලා කියලා. නමුත් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන මේ දෙවෙනි ගාථාවෙන් අවධාරණය කරන ඊටම වැදගත් දේ. අපිට මේ සබාධමේ පැවැත්මට අපේ මානවයාගේ පැවැත්මට යුතුයකම් කොටසක් තියෙනවා. අපි ඒ භුක්ති විඳිනවා නම් කාගේ හරි ආදරය ලබනවා නම් පෙරලා මේ මනුස්සයාට ආදරය කිරීම තමයි බලි කියන්නේ යුතුයකම කියලා කියන්නේ. කාගෙන් හරි අපි උපකාරයක් උදව්වක් සේවයක් ලබා ගන්නවා නම් පෙරලා ඒකට යුතුයකම ඉෂ්ට කරනවා. ඒකයි කාරණේ. ඉතින් ඒකයි මෙතන අපි මතු කරගන්න විශේෂ දේ. එතකොට ඔය බුදුරජාණන් වහන්සේ මුල් ගාථා දෙකක් හැටියට තියෙන ආමන්ත්‍රණ කොටසේ ඉදිරිපත් කරලා තියෙන දේ බැලුවොත් අපි ඒක බුදුහාමුදුරන්ගේ ආමන්ත්‍රණය කියලා හිතුව. මමත් හිතනවා ඒක බුදුරජාණන් වහන්සේගේ ආමන්ත්‍රණයක් කියලා. ඒ ගාථා දෙකේ තියෙන අන්තර්ගත දේ බලපුවාම සබ්බේ සත්තා සුමනා භවන්තු ඒ සියලුම සත්වයෝ යහපත් සිත් ඇත්තෝ ඒවා සියලු දෙනාම කරුණා කරලා අහන්න කියන මේ ආමන්ත්‍රණය. ඒ වගේම මේ සමහර අය යුතුයකම් ඉෂ්ට නොකරට සමහර අය මේ යුතුයකම ඉෂ්ට කරනවා යහපැවැත්ම වෙනුවෙන් යහපත වෙනුවෙන්. ඒක නිසා ඒ අය කරුණා කරලා ඒ අය ආරක්ෂා කරන්න කියලා එවැනි යහපත් මතක් කිරීමකින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ආරම්භ කරා කියලා අපිට හිතන්න පුළුවන්කම තිබෙනවා. එතන ඉඳලා අපිට පේන්න තියෙන්නේ මේ ගාථා. ඉතින් අපි බුදු ගුණ නැත්තම් බුද්ධ රත්නයේ කිය සම්බන්ධයෙන් කියවෙන ගාථා තුනක් අපිට පේන්න තියෙනවා. පළවෙනි ගාථාව යං කිංචි විත්තං ඉදවාහුරං වා සග්ගේසු ආයං රතනම් පනීතං නනෝ සමං අත්ති තථාගතේන
කියන ගාථාව. එතකොට මේ අපි කිව්වා මේ රතන කියන වචනේ හැම ගාථාවකම සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් වුණත් රතනං කියනවා, ධර්මයේ ගැන සඳහන් වුණත් රතනං කියනවා, සංඝරත්නය ගැන කිව්වත් රතනං කියනවා. රතන කියන වචනේ අපි කලින් සාකච්ඡාවේදී තෝරගත්තා. රතන කියන්නේ ಗುಣ එකතුවකට වටිනාකමට රතන කියනවා. ඉතින් වටිනාකම් එකතුවක් මේ කියන්නේ. එතන පළවෙනි ගාථාවේ බුදුරජාණන් වහන්සේ ගැන කියනවා. ඉදවා හුරංවා සග්ගේසුවා යං රතන. එතන තමයි මේ රතන කියන වචනේ පළමු කොටම සඳහන් වෙන්නේ. ඉද කියන එකට හුඟක් අය පරිවර්තන දීලා තියෙනවා. නිස්ලෝ කියලා. හුරං කියන එකට මේ වෙනත් කියලාත් දීලා තියෙනවා. ඊට අමතරව සග්ගේ කියලාත් දීලා තියෙනවා. මේ මනුෂ්‍ය ලෝකයේ හෝ මනුෂ්‍ය නොවන යම් ලෝකයක හෝ සග්ග කියන තැනක හෝ යම් කිසි විත්තං කියන්නේ එතන වටිනාකමක් ධනයක් කියන අර්ථයේ එතන ගන්න. මිනිස්සුયો සාමාන්‍යයෙන් ඔය වටිනා දේවල් හැටියට සලකන දේවල් තියෙනවනේ. උගාක්ම විත්තං කියන එකෙන් අදහස් කරන්නේ මේ භෞතික වටිනාකම්. ඉතින් එවැනි වටිනාකම් අතරේ එහෙම දේවල් අපි සැලකිල්ලට ගත්තොත් මේ විශ්වයේ කවර තැනක ඇති භෞතික වටිනාකමක් ගැන සැලකුවත් පණීතං කියන වචෙන් අදහස් කරන්නේ ඊටාම ප්‍රිය පහසුවක් ඇති කරන සහනයක් ලබා දෙන කියන අර්ථය. යම්කිසි වටිනාකමක් වේද ඒ සියලු වටිනාකම් වලට වඩා බුදුරජාණන් වහන්සේ මේ අවබෝධ ඥානය බුදුරජාණන් වහන්සේ තථාගත කියන වචනේ එතන පාවිච්චි කරලා තියෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ නිතරම තමන් ගැන සඳහන් කරනකොට පාවිච්චි කරන වචනේ තමයි තථාගත කියන වචනේ. තථාගතෝ සමං තථාගතයන් වහන්සේ හා සමවන සමානවන සමකල හැකි සංසන්දනය කළ හැකි වෙනත් ಗುಣ කදම්බයක් නැහැ කියන එකයි අදහස. ඉතින් ඒක තමයි ගාථාවේ එන මූලික අදහස. එතකොට ඒ කාරණේ කියලා ඉදම්පි බුද්දේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් අපි කතා කරනකොට කියන්න පුළුවන් ඊටාම උතුම් දෙයක්. කියන්නේ ලෝකේ වටිනාකම් පිළිබඳ කතා කරුවොත් රතන ගැන කතා කරුවොත් ඉතින් අංක 1ට මුලටම තියෙන්නේ මේ බුද්ධ රත්නේ ගුණය, බුදු ගුණය. ඉතින් ඔය මුල්ම ගාථාවේ බුදු ගුණ සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ තවත් පසු ගාථාවලත් බුදු ගුණ සඳහන් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් 12 වෙනි 13 වෙනි ගාථා දෙකෙත් බුදු ගුණ සඳහන් වෙලා තියෙනවා. ඒ දෙකත් අපි සැලකිල්ලට ගත්තොත් මේ එකම වනප්පගොම්බේ යථා පුස්සිතග්ගේ ගිම්හාන මාසේ පඨමස්මින් ගිම්මි තතෝපමං ධම්මවරං අදේශයි නිබ්බාන ගාමෙන් පරමං හිතාය. එතකොට එතනත් බුදුරජාණන් වහන්සේ ඉදම්පි බුද්දේ රතනම් පනීතං කියලා කියන්නේ. ඒ ගාථාවෙත් අර අග ධ්‍රුව පදේ කියන්නේ හැම එකේම එක හා සමානව යෙදিলা තියෙන පදේ. බැලුවොත් එතනත් කියන්නේ බුදුහාමුදුරන්ගේ ගුණයක් හැටියට කියන්නේ. එතන කිසියම් උපමාවක් කියන්නේ වනයේහි තියෙන ගහකොළවල සාමාන්‍ය මල් පිපෙන ගස් කියලා ගත්තොත් ගිම්හාන මාසයේ පඨමස්මි ග්‍රීෂ්ම ඍතුවේ පළමු කොටසේදී බොහොම අලංකාර විදියට මල් පිපෙනවා. සමහර වෙලා ඒක එහෙම සමහර ඍතුවල මුළු වනාන්තරයේම මුළු ප්‍රදේශයේම මල් වලින් පිරීලා යනවා. ඒක යම්කිසි උපමාවක්. තතුූපමං වරං ධම්මං ආදේශයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන උතුම් ධර්මය. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ අන්නේ වගේ ධර්මයක් පරම හිත පිනිස පවතින
නිබ්බානගාමී නිර්වාණගාමී වූ යහපත පිණිසම හේතු වන්නා වූ ධමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක උන්වහන්සේගේ ජීවිතයේ තියෙන නැත්නම් බුදුරජාණන් වහන්සේගේ වටිනාකමක් හැටියටයි මෙතෙන්දී මතු කරන්නේ. මේ වගේ උතුම් ධමයක් දේශනා කරා. ඒක නිකන් මේ උපමාව තමයි කියන්නේ හරියට යම් කිසි අවස්ථාවක මුළු වනාන්තරයේම මල් වලින් පිරී ගියා වගේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ ධර්මයේ නිසා මානව සංහතියම මේ නිර්වාණගාමී මාර්ගයට පැමිණුණා. ලොකු සහනයක් යම්කිසි අර මානව සමාජයේ තියෙන යම්කිසි විෂමතාවයන් බැහැර වෙලා යහපත් තත්ත්වයක් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කර නිබ්බානගාමී පරම හිත වූ ධහම නිසා ඇති වුණා කියන එකයි ඒකේ අදහස. එයත් බුදුරජාණන් වහන්සේගේ ගුණයක් හැටියට මේ ගාථාවල සඳහන් වෙනවා. ඊළඟ ගාථාවක තවත් ගාථාවක් තියෙන බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් සඳහන් වෙන වරෝ වරඤ්ඤෝ වරදෝ වරහරෝ අනුත්තරෝ ධම්ම වරං ආදේශේ ඉදම්පි බුද්දේ රතනම් පණීතං කියලා. මේ වරද වරඤ්ඤෝ වරෝ කියන වචන වර කියන වචනේ යෙදিলা තියෙන්නේ උතුම් ශ්‍රේෂ්ඨ කියන අදහසින්. ඒක වරෝ වරඤ්ඤෝ වරදෝ වරහරෝ කියලා එකම අර්ථය සහිත වචනය විවිධ විදිහට යෙදিলা තියෙනවා. මේ අනුත්තරෝ ධම්ම වරං කියලා නැවතත් වර කියන වචනේ යෙදিলা තියෙනවා 5 වතාවක් විතර. වරං ධම්මං ධම්ම වරං වර කියන්නේ ශ්‍රේෂ්ඨ උතුම් කියන අදහස. උතුම් හැටියට හඳුනාගත් උතුම් බව ලබා දෙන වරද මේ ශ්‍රේෂ්ඨත්වය ජීවිතයට ලබා දෙනවායි කියන අදහස වරද කියන්නේ. වරදෝ නැත්නම් වරදායක කරන ලබා දෙන කියන අර්ථය. ඔය මුද්‍රාවලිනුත් එකක් තියෙනෝනේ වරද මුද්‍රාව කියලා. බුද්ධ ප්‍රතිමා හදනකොට. ඒ වගේම වරාහරෝ කියන ජීවිතයේට ශ්‍රේෂ්ඨත්වය, උතුම් බව, නිවැරදි බව, යහපත් බව ළඟා කර දෙන. උතුම් බව ලබා දෙන. උතුම් බව වරඤ්ඤු ඥානනාර්ථයේ ඒ ශ්‍රේෂ්ඨත්වයේ උතුම් බව අවබෝධ කර ගැනීමට උපකාරී වන උතුම් බව ලබා දෙන උතුම් තත්වයට පත් කරන අනුත්තරෝ කියන වචනේ අදහසත් ඒ අර්ථයෙන් යෙදලා තියෙන්නේ ශ්‍රේෂ්ඨ කියන අර්ථයෙන්. අන්න එවැනි දහමක් එවැනි උතුම් දහමක් ආදේශයි දේශනා කළා බුදුරජාණන්. එතකොටම හැඟෙනවා බුදුරජාණන් වහන්සේ කියලා. ආදේශයි දේශනා කළා. ඉදම්පි බුද්දේ රතනම් පණිතං මේකත් බුදුරජාණන් වහන්සේගේ ගුණයක් කියලා. ওই විදිහට රතන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව සඳහන් වෙන ගාථා 3ක් අපිට මුණ ගැහෙනවා. ඊළඟට අපි ධර්ම රත්නය පිළිබඳව තියෙන ගාථාවලට කියොත් ධර්ම රත්නය පිළිබඳ සඳහන් වෙන ගාථා 2ක් සූත්‍රය ඇතුළත් වෙලා තියෙනවා. මේ දෙක අර මුලටම වගේ තියෙන්නේ 4 වෙනි 5 වෙනි ගාථා හැටියටයි අපිට පේන්න තියෙන්නේ. khයං විරාගං අවතම් පනීතං යදජ්ජග සක්්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්තිකින්ච ඉදම්පි ධම්මේ රතනම් පනීතං. ඒකේ අදහස අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ විසින් සමාහිතෝ සක්්‍ය මුනි සමාහිත කියන වචනේ කවුරුත් දන්නවා මේ එකඟ සිත් ඇති බව නැත්නම් සමාධිමත් හිත කියන එකයි සමාහිත කියන්නේ. සංසුම් මනස, නිරවුල් මනස කියන අදහස. ඉතින් බුදුරජාණන් වහන්සේ කොහොමදත් නිරවුල් මනසක් ඇති, සංසුම් මනසක් ඇති, තැම්පත් මනසක් ඇති කෙනෙක්. ඉතින් එවැනි නිරවුල්, තැම්පත්, සංසුම් මනසක් ඇති බුදු පියාණන් වහන්සේ විසින් සමාහිතෝ සක්්‍ය මුනි khයං විරාගං අමතං පනීතං මේ වචන බලන්න.
මේවා මේ විශේෂණ පද ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සම්බන්ධයෙන් යෙදෙන විශේෂණ පද. කයං කිව්වේ මේ ධර්මය කය කෙලෙස් ආසවක්ඛය කියන අර්ථය මෙතෙන්දී ගන්නෙ. කෙලෙස් දුරු කිරීමට උපකාරී වෙනවා. ඒ අර්ථයෙන් කයං. විරාගං කියන එක දන්නවා. රාග කියන වචනේ ප්‍රතිවිරුද්ධ වචනේ විරාග කියන්නේ. විරාගී වෙන්න උපකාරී වෙනවා මේ ධර්මයේ. විරාගී භාවයට මඟ පෙන්වනවායි කියන අර්ථය. ඊළඟට අමතං කියන්නේ මත කියන එකේ ප්‍රතිවිරුද්ධ වචනේ අමත. අමත කියන්නේ අදහස උඟක් මත කියන්නේ මැරෙන මරණයටපත් වෙන කියන අදහස. එතකොට යලි යලිත් මේ මරණයටපත් නොවීමට මඟ පෙන්වන නිසා අමත කියන වචනේ යෙදিলা තියෙනවා. ඊළඟට පනීත කියන වචනෙන් අදහස් කරන්නේ දැන් ප්‍රනීත කිව්වම අපි සිංහලට පරිවර්තනය කරන්න ප්‍රනීත කියලා. මුගක් වෙලාවට ඔය ආහාර පාන වගේ දේවල් වලට යෙදෙනවා ප්‍රනීත කියන එක. නමුත් ඊට වැඩිය ගැඹුරු අර්ථයක් පනීතං කියන්නේ. සුවදායි කියන වගේ අර්ථයක් තියෙන. බොහොම මේ කයට සහ මනසට සහනයක් ලබා දෙනවා කියන අර්ථය. වින්දනීය අර්ථයෙන් නෙමෙයි පනීතං කියන වචනේ යෙදෙන්නේ. දහමේ තියෙන්නේ දහමට ඇතුළු දැන් මේ ධර්ම රත්නයේ ගුණ කියන්නේ දහමට අපි ඇතුළු වුණාම මේ පනීත తත්වය අපි තුලයි ඇති වෙන්නේ. ඒ ධර්ම මාර්ගයේ යනකොට අපි තුල සිද්ධ වෙන දේවල් තමයි මේ කයං විරාගං අමතං පනීතං කියන්නේ. ඒ දහම අවබෝධ කරගෙන යම් කෙනෙක් දහම අනුගමනය කරොත් කයං ආසවක්ඛය වෙනවා. ඒ ආසව තියෙන දහම නෙවෙයිනේ ආසව තියෙන්නේ අපි තුලනේ. ඒ ආසව ක්ෂය වෙනවා. විරාග රාග තියෙන දහම නෙවෙයිනේ රාග තියෙන්නේ අපි තුල. හැබැයි අපි ධර්මයේ අනුගමනය කරනකොට අපි විරාග වෙනවා. ඒකයි. අමත යලි යලිත් මේ මරණයට ගොදුරු වෙන්නේ දහම නෙවෙයිනේ අපිනේ. එතකොට අපි අමත වෙනවා. පනීතං ඒත් අපි තුලයි සිද්ධ වෙන්නේ. අපේ කයේ සහ මනසේ ලොකු තැම්පත් බවක් සංසුන් බවක් සුවදායී බවක් ඇති වෙනවා. මේ ධහමේ හැටි එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ සංසුන් මනසකින් දේශනා කර ධර්මයේ ඒකයි. ඒ වගේම උන්වහන්සේ ඒක මේ අජ්ජගා කියන වචනේ මෙතන යෙදিলা තියෙනවා. මේ සාක්ෂාත් කරා කියන අර්ථයෙන් අජ්ජගා කියලා කියන්නේ ඒක මේ උන්වහන්සේ දේශනා කර ධර්මයේ උන්වහන්සේ කය වෙලා විරාග වෙලා අමත වෙලා පනීත වෙලා ඒ කය වුණු තත්ත්වේ විරාග වුණු අමත පනීත තත්වයටපත් වුණා. ඒ තත්ත්වේ සාක්ෂාත් කළා කියන එකයි අජ්ජගා කියන්නේ. ඉතින් එහෙම දහමක් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරේ. එතකොට එතන බලන්න මේ ධර්මයේ ගුණ කියලා අපි කියන්නේ ධර්මයේ අනුගමනය කිරීමෙන් අපි තුල වැඩෙන ගුණාංග. ධර්මයේ ගුණ කියලා කියන්නේ. දැන් මෙතන කයං විරාගං අමතං පනීතං කියන්නේ ඒ ගුණ ඇති වෙන්නේ අපි තුලයි. මිනිස්යා තුලයි ඇති වෙන්නේ. ආසවක්කේ වෙන්නේ අපි තුල. අපි ළඟනේ ආසවතී. එතකොට ධර්මය අනුගමනය කිරීමෙන් යම්කිසි ගුණ ටිකක් වැඩෙනවා. ඒ ගුණ සලකන්නේ ධර්මයේ ගුණ හැටියට. ඉතින් මේක අපි තුල තමයි මේ ගුණය වර්ධනය වෙන්නේ. නමුත් ධර්මය අනුගමනය කිරීමෙන් ඒක ලැබෙන නිසා අපි මේ ගුණ ධර්මයේ ගුණ හැටියට තමයි කියන්නේ. ධම්පි ධම්මේ පනීතං රතනං. ඔය පනීත කියන වචනේ දිගටම යෙදෙනවා. ධර්මයේ විසින් ඇති කරන්නා වූ විශාල සහනයක්. විශාල නිවීමක්, සැනසීමක් ඇති කරනවා පනීතං. අන්න ඒක ධර්මයේ ගුණයක් හැටියට සලකනවා. ඉතින් ඔය ධර්මයේ ගුණ සඳහන් වෙන පළමු ගාථාව ඊළඟට ඒ එක්කම තියෙන ඊළඟ ගාථාවත් ධර්මයේ ගුණ තමයි සඳහන් වන්නේ. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නයි සුචින් සමාධිමානං පරිකඤ්ඤමාහෝ සමාධිනාතේන සමෝ නවිජ්ජති. එතකොට මේ ඉදම්පි ධම්මේ රතනම් පනීත මේ ධර්මයේ ගුණයක් කියනවා. බුද්ධ සෙට්ටෝ එතන කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව සෙට්ටෝ බුද්ධෝ ශ්‍රේෂ්ඨ උතුම් කියන අර්ථයේ උතුම් බුදුරජාණන් වහන්සේ විසින් මේ යම්කිසි මේ ධර්මයේ දේශනා කරලා තියෙන
සමාධි తত্ত্বය. පිරිසිදු වූ යම්කිසි සමාධි తত্ত্বයක් අපි කියන සම්මා සමාධි, විපස්සනා සමාධි කියලා අපි කියන්නේ. ඒ සමාධියේ තියෙන්නේ පිරිසිදු తত্ত্বයක්. අර විපස්සනා සමාධිය තමයි මෙතන ඇත්ත වශයෙන්ම කියන්නේ. සමත සමාධියේ එහෙම පිරිසිදු බවක් නැහැ. සමත සමාධියේ තියෙන්නේ ක්ලේශය යටපත් කරලා තියෙන්නේ. වෙනත් කමඨහනක් උඩට අරගෙන ක්ලේශයේ තියෙන විතික්කම සහ පරිඋත් ทาน ලක්ෂණ මැඩ පවත්වලා තියෙන්නේ සමත සමාධියේ. ඒතර සමත සමාධියෙන් විශාල යහපතක් කෙරෙනවා. අපි ඒක අඩුතක් සීරු කරන්න හොඳ නැහැ. යම්කිසි අකුසලයක බරපතලම පැත්ත වෙන්නේ විතික්කමයනේ. විතික්කමය කියලා කියන්නේ වචනයෙන් සහ ක්‍රියාවෙන් එළියට ක්‍රියාත්මක වීමනේ. ඒක ගොඩක්ම බාහිරට හානි කරයි. විතික්කම කොටස. ඊළඟට පරිඋත් ทาน කියන්නේ මේක ඇතුලේ මතුවේවි එන එක. ඒක පුද්ගලයාට හානි කරයි. ඔය ડિප්‍රෙෂන් අරෝ මේවා පරිඋත් ทาน වීමේ ප්‍රතිඵල. ඇතුලේ කැකෑරෙනවා මේක. පිටට පනින්න නැති වුණාට ඇතුලේ කැකෑරෙනවා අකුසලයේ ක්ලේශයේ. ඒක පුද්ගලයාට හානි කරයි. එතකොට මේ සමත සමාධියෙන් අකුසලයක විශේෂයෙන් මේ පරිඋත් ทาน මැඩපවත්වන මැඩපැවැත්වීමක් කරන. ඉතින් විතික්කමේ හුඟක් මැඩපවත්වන්නේ සීලෙන්. ඉතින් මෙතන කතා කරන්නේ සමත සමාධිය ගැන නෙවෙයි. සුචින් සමාධියෙන් කිව්වොත් අදහස් කරන්නේ විපස්සනා සමාධිය. අර ක්ලේශය හරියට දැකලා ඒ ක්ලේශයේ ආදීනව හරියටම මෙනෙහි කරලා යෝනිසෝ මනසිකාර වශයෙන් මෙනෙහි කරලා ඒ ක්ලේශය ගෙවි ගිය අවස්ථාව. නිකලස් වීමෙන් ඇතිවෙන ස්ථිර සමාධිමත් තත්ත්වය තමයි මේ අදහස් කරන්නේ සුචින්. බුදුරජාණන් වහන්සේ වර්ණනා කරේ හොඳයි කිව්වේ අගය කළේ. අපි අගය කළා කියන ප්‍රමුඛතාවය දුන්නා කියමු. වර්ණනා කරුවා කියමු. පරිවන්නයි කියන වචනේ ප්‍රමුඛතාවය දුන්නේ වර්ණනා කළේ හොඳයි කිව්වේ වඩා උතුම් කියලා සංසන්දනාත්මකව දේශනා කළේ අන්නේ සුචින් සමාධිය. විපස්සනා සමාධිය. ඒකයි ස්වභාවය. ඉතින් ඒ විපස්සනා සමාධිය හා සමාන තේන සමාධිනා සමෝ නවිජ්ජති. ඊහා සමාන සමාධිය වෙනත් නැත. ඒක තමයි අවසාන පිරිසිදු తත්වය. ඒ වගේම මේ සමාධියට විශේෂණ පදයක් යොදලා තියෙන ආනන්තරික කියන වචන. ආනන්තරිකං අඤ්ඤං ආහෝ. සමාධිමා මේ සමාධිය සමාධින් ආනන්තරිකං අඤ්ඤං ආහෝ. ඔහොමයි ඔය පද විසන්ධි වෙන්නේ. මේක ආනන්තරිකය කියලා කියනවා කියලා. මේ ආනන්තරික කියන වචනේ හුඟක් වෙලාවට අපිට හුරු කුසල පැත්තට නෙමෙයි අකුසල පැත්තට තමයි අපේ කනට හුරු වෙලා තියෙන්නේ. ඔය ආනන්තරික නැත්නම් ආනන්තරිය කියන වචනේත් එක්ක හුඟක් අයට මතක් වෙන්නේ මේ අකුසල පැත්තේ දේවල්. එහෙම ඒවා. නමුත් මේ සමාධියේ ලක්ෂණය තමයි ප්‍රතිඵලය ආනන්තරිකයි. ආනන්තරික කියන අදහසේ මේ අතරක් නැහැ කියන එකයි. ඔය අනතුරුවම කියලා සිංහලට අපි අරගෙන තියෙන්නේ. අනතුරුවම කියන එකේ අදහස් කරන්නේ මේ අතරක් නැහැ. ඒ කියන්නේ ක්‍රියාව සමගම ඵලය ලැබෙනවා. ඒ කියන්නේ මේක මම සරල උදාහරණයක් කියන්නම්කෝ. මේ අපිට මේ කාටත් තේරෙන එකක්. දැන් අපි රෙදි හොදනවා කියනකො
රෙදි හොදනකොට රෙද්දේ කුණු යන්නේ රෙද්ද හොදලා ඉවර වෙලා වැලේ දාලා වේලුණායින් පස්සේද රෙද්ද පිරිසිදු වෙන්නේ නෑ. සමස්ත ක්‍රියාවලිය ඇතුලේ ස්ටෙප් බයි ස්ටෙප් පියවරෙන් පියවර මේක සිද්ධ වෙනවා. හතරක් නෑ මේක. අපි හිතමු රෙද්ද පෙඟෙන්න දැම්මා කියලා. ඉස්සෙල්ලා වතුරේ දැම්මා කියන්නේ. මොකද්ද වෙන්නේ? ඒ කුණු බුරුල් වෙනවා. ඊට පස්සේ අපි අතුල්නවා කියලා හිතන්නකො කුණු ගැලවෙනවා. ඊට පස්සේ පිරිසිදු වතුර දාලා මේක කලත්තනවා කියලා හිතන්නකො. එතකොට රෙද්දෙන් ගැලවිච්ච කුණු වතුරට මිශ්‍ර වෙනවා. ඊට පස්සේ අපි රෙද්ද අතට අරගෙන අර කුණු වතුර ටික හලනවා. හලපුවාම ආපහු රෙද්දට අර කුණු වතුරේ එන්න ඉඩක් නැහැ. ඇයි? අපි ඒ වතුර ටික හැලුවා. හලව ඊළඟට භාජනයට දාලා අපි ආයෙ දාන්නේ පිරිසිදු වතුරනේ. ආයෙ අතුල්නවා අපි සමහර වෙලාවට හොම 3 සැරයක් විතර අතුල්නවා. ඒ ක්‍රියාවලියේ ඇතුලේ නේද පිරිසිදු බව කියන එක එන්නේ. එහෙම නැතුව රෙද්ද මිරිකලා අරගෙන ගිහිල්ලා වැලේ දාලා මේ වේලුණායින් පස්සේ අයන් කරලා ඊටත් පස්සේ නෙමෙයිනේ පිරිසිදුකම ආවේ. පිරිසිදුකම අර පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය ඇතුළෙමයි සිද්ධ වෙන්නේ. මෙන්න මේක තමයි මේ ආනන්තරික ලක්ෂණය කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ ගැන මේ කියන්නේ ඉදම්පි ධම්මේ රතනං පනීතං මේ ධර්මයේ කෙරෙන ක්‍රියාවලිය මේ ධර්ම ප්‍රතිපදාව තුළ ධර්මයේ තියෙන ප්‍රතිපදාව. ඒ ධර්ම ප්‍රතිපදාවේ තුළ යනකොට හැම පියවරකදීම මේ සුචි සමාධිය ඇති වෙනවා. මේ සුචි පිරිසිදු භාවය. මම ඒකයි අර උදාහරණය කිව්වේ කාටත් දන්න කාටත් පුරුදු උදාහරණයක් හැමෝම රෙදි හොදනවානේ. ඉතින් ඕකේ අපි පියවර ටික කල්පනා කරලා බැලුවොත් සමහරට අපි මේ පළමුවෙන්ම ඉතින් කිලුටු රෙදි කිලුටුයි කියන මේ කිලුටු භාවය අපි අඳුනගත්තා වෙන්න පුළුවන්. මේකේ පළවෙනි පියවර ඒක වෙන්න පුළුවන්. ඊළඟට ඕක හොදනවා. හොදන්නේ ඉතින් ඉස්සර අපි ඒක මුලින් කරන්නේ වතුරේ දානවා තවත් මොන හරි රසායන ද්‍රව්‍යයක් කුඩු වර්ගයක් මොන හරි මිශ්‍ර කරපු වතුරක වෙන්න පුළුවන් අපි මේක දාන්න. ඉතින් ඔය හැම පියවරකදීම අපේ පිරිසිදු වෙලානේ තියෙන්නේ. දැන් අර පළවෙනිම පියවර බලන්න අපිරිසිදු ඇඳුම් කියලා අපි පිරිසිදු ඇඳුම් අපිරිසිදු ඇඳුම් වෙන් කරගත්තානේ. ඒ වෙන් කිරීම ඇතුළෙම යම්කිසි වෙනසක් අපේ වෙලා තියෙනවා. මේ ටික අපිරිසිදුයි මේ ටික පිරිසිදුයි කියලා. පිරිසිදු අපිරිසිදු භාවයේ තේරුම් අරන් තියෙනවා. අපිරිසිදු ඇඳුම් ටික වෙන් කරගෙන තියෙනවා. එතනම ආනන්තරිකයි. මේ කියන්නේ ඇඳුම් ගැන නෙමෙයි. මම මේ උපමාව ගත්තේ තේරෙන්න. ඒක අපි හොඳ නරක මේ ධර්මයේ පිළිබඳ කියන කාරණා හරිය වැදගත්. මේ ධර්මයේ තුල ඉස්සර වෙලාවම අපිට ඇති කරන්නේ ප්‍රඥාව. පළමුවෙන්ම අපි කුමක්ද කුසලය කුමක්ද අකුසලය කියන එක තෝරගන්න. දැන් බලන්න මම ඔයත්තන්ට මතක් කරන්න කැමති සම්මාදිට්ඨි සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ. මජ්ක්‍ධිම නිකායේ සම්මාදිට්ඨි සූත්‍රයේ සාකච්ඡාව පටන් ගන්නේ සරියුත් හාමුදුරුවෝ සහ භික්ෂුන් වහන්සේලා පිරිසක් අතර. සම්මාදිට්ඨි කියලා කියනවා මිත්‍රවරුනි. මොකද මේ සම්මාදිට්ඨිය කියන්නේ? ඉතින් සාකච්ඡාවක ස්වරූපයෙන් භික්ෂුන් වහන්සේලා ඉදිරියේ සරියුත් හාමුදුරුවෝ මේ ප්‍රශ්නේ මතු කරනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා කියනවා ඔබ වහන්සේ මේක කියනවා නම් හොඳයිනේ කියලා ඒක පවරනවා සරියුත් හාමුදුරුවන්ට ඒ උත්තරේ දෙන්න. සරියුත් හාමුදුරුවෝ කියනවා මේ පටන් ගන්නෙ ඉද වික්‍රේ අරිසාවකෝ කුසලංච පජානාති කුසල මූලංච පජානාති අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති ittavataako ආවසෝ අරිසාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගදාස දිට්ඨි ධම්මේ අවෙච්ච ප්‍රසාදේන සමන්නාගතෝ හෝති ආගතෝ ඉමං සද්ධම්මා. ඔන්න මේ ධර්මයේ ආරම්භක පියවර වෙන්නේ ඔන්නෝක. එතනම සුචි වෙලා එතනම පිරිසිදු වෙලා තැයෙන ප්‍රමාණය මොකද්ද? මේ දෙක තෝරගත්තා. කුසලංච පජානාති කුසල මූලංච පජානාති අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති.
කුසල අකුසල දෙක වෙන් කරගන්න. ඔන්න ධර්මයේ දම්පි ධම්මේ රතනම් පනීතං. ඉතින් එතනින් එහාට ධර්මයේ ඊළඟට මොකද්ද තියෙන්නේ? සම්මා දිට්ඨි නේ. ඊළඟට ඉතින් සම්මා සංකල්ප. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඔය ඔක්කොම තියෙන ධර්මයේනේ. හැම පියවරකදීම සුද්ධ වෙනවා. පිරිසිදු වෙනවා. සුචි පිරිසිදු වෙනවා. පස්සේ නෙමෙයි. ඒ හැම ආනන්තරිකයි. මේ පිරිසිදු භාවය, පාරිශුද්ධිය ආනන්තරිකව සිද්ධ වෙනවා. අතරක් නැහැ. අපි බලාගෙන ඉන්න ඕනේ නැහැ. එක වැඩක් කරලා ගොඩක් කල් බලාගෙන ඉන්න ඕනේ අර විභාගයක් ලියලා ප්‍රතිඵල එනකන් වගේ. ඒකයි මේ ආනන්තරිකං ආහු කියලා කියන්නේ. ආහු කියන්නේ එහෙම කියනවා. මේකේ ආනන්තරික ලක්ෂණයක් තියෙනවා කියලා. ඉතින් ඔන්න ඔය පිරිසිදුභාවයේ අන්තිම කෙලවර තමයි මේ සම්මා සමාධි, විපස්සනා සමාධි. තේන සමාධිනා සමෝ නවිජ්ජති. ඒ ධර්ම මාර්ගයේ ගිහිල්ලා අපි ඇති කරගන්න මේ සුචි පිරිසිදුභාවය තුල ඇති වෙන මේ විපස්සනා සමාධිය අර සියලු කෙලෙස් දුරු කිරීමෙන් ඇති වෙන ඒ පිරිසිදු බව හා සමාන සමාධියක් වෙනත් නැහැ. ඒ සමාධිය කියවෙන්නේ මේ ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ධර්මයේ තුල. ඉදම්පි ධම්මේ රතනම් පනීතං. මේක තමයි ධර්ම රත්නේ ගුණයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඉතින් ඔය ගාථා දෙක කයං විරාගං අමතං පනීතං කියන ගාථාවත් යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නේ සුචින් කියන ගාථා දෙකේ අවධාරණේ ධර්මයේ පිළිබඳව. ඉතිරි ගාථා රතන සූත්‍රයේ ඇතුළත් වෙලා තියෙන ඔක්කොම සංඝ රත්නේ සංඝ ගුණ පිළිබඳව කියවෙන්නේ. මේ පිළිබඳ ගාථා 7ක් තියෙනවා. සමහරව ගාථා 8ක් හැටියටත් මේක කඩලා දක්වලා තියෙනවා. ගාථා 2ක් හැටියට සමහර අවස්ථාවල මේ සහවස්ස දස්සන සම්පදාය කියන ගාථා කියන සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාපි අදත්ති කිංචි කියන තැනින් එක ගාතාවක් හැටියට වෙන් කරපු අවස්ථාවලුත් පේන්න තියෙනවා. නමුත් ඒක ඊළඟ ගාතාවට සම්බන්ධයි. චතුවපායේච විපමුත. ඒක නිසා ඒක ගාථා දෙකක් හැටියට නෙමෙයි තනි ගාතාවක් හැටියට තමයි අර්ථයේ වශයෙන් ගත්තම අපිට සලකන්න තියෙන්නේ. ඉතින් ওই විදිහට ගාථා බැලුවොත් 7ක් විතර ඉතිරි සූත්‍රයේ ඉතිරි ගාථාවල සංඝ ගුණ තියෙනවා. ඉතින් අපි ඒ ගාථා වලින් ටිකක් අවධානයට ගමු. සංඝ ගුණ පටන් ගන්න ගාථා තියෙන්නේ පළවෙනි එක ඒ පුද්ගලා අට්ඨ සතම් පසත්තා චත්තාරි ඒතානි යුගානි හොಂತಿ තේ දක්ඛිනියා සුගතස්ස ශාවකාය තේසු දින්නානි මහප්පලානි දම්පි සංඝේ රතනම් පනීතා. එතකොට මට හිතෙන්නේ සංඝ රත්නය පිළිබඳව යම්කිසි මූලික අදහසක් ඇති කිරීමටම පළවෙනි ගාථාවේදී උත්සාහ කරලා තියෙනවා. ඊයේ පුද්ගලා යම්කිසි පුද්ගල කියන එකෙන් අදහස් කරන්නේ පුද්ගලිය කියන එක අපි සාමාන්‍යයෙන් ස්ත්‍රී පුරුෂ භාවයක් මොකක්වත් පුද්ගලෝ කිව්වම අදහස් වෙන්නේ නැහැ. ඒක සර්වනාම පදයක්. ලොකු කුඩා ස්ත්‍රී පුරුෂ උගත් එහෙම කතාවක් පුද්ගල කියන වචනේදී අවධාරණය වෙන්නේ නැහැ. ඔය කියන ස්ත්‍රී වේවා පුරුෂ වේවා ගිහි වේවා පැවිදි වේවා කොහොම හරි වේවා යම් පුද්ගලෙක් කියන එකයි. මේ පුද්ගලයන් ගත්තොත් 8 දෙනෙක් පෙන්වන්න පුළුවන් මේ සංඝ සමාජයේ ඇතුලේ. පුද්ගලයන් වශයෙන් 8 දෙනෙක්. යුගානි කියලත් මෙතන වචනයක් කියනවා. යුගල වශයෙන් ගත්තොත් 4ක්. චත්තාරි ඒතානි යුගානි. පුද්ගලව හැටියට 8 දෙනෙක්, යුගල හැටියට 4 දෙනෙක් හැටියට පෙන්වන්න පුළුවන් මේ සංඝ රත්නය. සතං සත්පුරුෂෝ පසත්තා මේ සත්පුරුෂයන් විසින් සත්පුරුෂ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඇතුළේ
අය විසින් පෙන්වා දෙන ලද නැත්නම් පසත්තා කියන එකේ ප්‍රශංසා කරන ලද කියන තේරුම තමයි දීලා තියෙන්නේ. නමුත් අපි ඒක මේ පෙන්වා දෙන ලද කියන අර්ථය ගත්තොත් වඩා ගැළපෙනවා. බුදුරජාණන් වහන්සේ ආදී සත්පුරුෂයන් විසින් පෙන්වා දෙන ලබන මේ සංඝ සමාජයේ හැටියට සලකනු ලබන පුද්ගලයන් 8 දෙනෙක් නැත්නම් යුගල හැටියට 4 දෙනෙක් මේ සංඝ සමාජයේ ඇතුළත් වෙනවා. ඉතින් ඕකේ විස්තරයක් මෙතන නැහැ. කවුද මේ 8 දෙනා? කවුද මේ යුගල 4? ඒවා ඉතින් අටුවාවල වෙනත් ධර්ම විස්තරවල කියවෙනවා. ඉතින් ඒක කවුරුත් දන්න කාරණයක්. මාර්ග 4ක් සහ ඵල 4ක් බුදුදහමේ කතා වෙනවා. එතකොට ඒ මාර්ගස්ත්‍යෝ ඵලස්ත්‍යෝ තමයි මේ 8 දෙනා හැටියට සලකන්නේ. සෝතාපන්න, ඒ වගේම සෝතාපට්ටි ඵල සච්චිකත. සෝතාපන්න කිව්වොත් අදහස් වෙන්නේ මාර්ගස්ත්‍ය ආර්ය ශ්‍රාංගික මාර්ගයට ප්‍රවේශ වුණු පුද්ගලයා. එහෙමනේ ဒုတိ ය සාරිපුත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ හා සරියුත් හාමුදුරුවෝ අතර මේ සෝතාපන්න භාවය පිළිබඳ සාකච්ඡාවක් අපිට හමු වෙනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා, සරියුත් හාමුදුරුවෝ උත්තර දෙනවා. ආපහු ඒ උත්තරය බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා. ඉතින් එතන මේ සෝත කියන වචනේ ඉස්සෙල්ලා අහන්නේ සෝතෝ හිතං සාරිපුත්ත උච්චති කතමන්නකෝ සෝතෝ. සාරිපුත්ත අපි සෝත කියනවානේ. මොකද සෝත කියන්නේ? එතෙන්දී උත්තර දෙන්නේ සරියුත් හාමුදුරුවෝ අයමේවහි බන්තේ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සෝතෝ කියලා. ස්වාමීනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි සෝත කියන්නේ. ඉතින් ඔය අනුව අපිට හිතා ගන්න පුළුවන් මොකද්ද සෝත කියන්නේ කියලා. අයමේවහි බන්තේ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සෝතෝ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තවදුරටත් අහනවා, එතනදී මාර්ගාංග ටිකක් පෙන්නනවා. සෝතෝ කියලා නතර වෙන්නේ නැහැ. අයමේවහි බන්තේ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සෝතෝ සෙය්‍යති ඉදං මොනවාද කියලා කිව්වොත් සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. මේ අංග 8කින් යුක්ත ආර්ය ප්‍රතිපදාව තමයි ස්වාමීනි සෝත කියන්නේ. ඉතින් ඔය සෝත කියන වචෙන්ට සමහරු කන කියලාත් කියනවා. ඉතින් දැන් ඔය අලුත් බණ කියන අය ඉන්නේ. කනට සෝත කියන එක ඇත්ත. චක්කු සෝත ගන්න ජීවා කාය මන කියන තැන කනටත් සෝත කියන වචනේ දීලා තියෙනවා. ඉතින් එහෙමකට ධර්මයක් හදාරපු නැති ඇත්තෝ ඉතින් සෝත කියන්නේ කනය, සෝතාපන්න කියන්නේ කනට ආවය. ඔය වගේ කතාවක් මටත් ඇහිලා තියෙනවා. ඉතින් එහෙම කිව්වට කමක් නැහැ. ඒගොල්ලන්ගේ දැනුමේ මට්ටමේ ප්‍රමාණයට නේවා කියන්නේ. ඒකට ඉතින් අපි උපේක්ෂා වෙමු. සෝත කිව්වේ මෙතෙන්දී ආර්ය ශ්‍රාංගික මාර්ගයට අයමේව ආර්යෝ අට්ටංගිකෝ මග්ගෝ සෝතෝ. එතන මේ සෝත කියන්නේ ඇත්තටම යම්කිසි ගලා යෑමක්, ප්‍රවාහයක් කියන අර්ථයෙන්. දිශාවකට ගලා යන ගතියක් තියෙන. දැන් අපි සෝතේ දිශාවකට ගලා යන ජල ප්‍රවාහයකට යමක් වැටුනොත් ඒ වැටෙන දේත් ඒ පැත්තටම යනවනේ. එතකොට මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ නිබ්බාන පෝන, නිබ්බාන නින්න කියන ලක්ෂණේ තියෙන. නිවනට යොමුණු, නිවනට නැමුණු, නිවන සැනසීම කියන දේ ඉලක්කයට යොමුණු ලක්ෂණේ තියෙන. ඒ පැත්තටමයි යන්නේ. ආර්ය ශ්‍රාංගික මාර්ගය අනුගමනය කරනකොට ආයේ අනිත් පැත්තට යෑමක් නැහැ. ඒ පැත්තටමයි යන්නේ. එතකොට මේ නිවන දෙසට යොමුණු ඒ පැත්තට ගලා යන ඒ නින්න පෝන පබ්බහාර කියන වචනේ යෙදিলা තියෙනවා. ඒ පැත්තට නැමුණු යොමුණු කියන අර්ථය. ඉතින් එහෙම ඒ පැත්තටම පුද්ගලයා යොමු කරන වැඩපිළිවෙල ආර්ය ශ්‍රාංගික මාර්ගය. ඒකයි ඒකට සෝත කියලා කියන්නේ. ඒ උත්තරේ බුදුහාමුදුරුවෝ සාදු සාරිපුත්ත කියලා ඒක පිළිගන්න. සාදු සාරිපුත්ත අයමේවහි සාරිපුත්ත ආර්යෝ අට්ටංගිකෝ මග්ගෝ සෝතෝ සෙය්‍යති ඉදං කියලා ඒ උත්තරේ එහෙමම කියලා බුදුරජාණන් වහන්සේ සාදු කියලා ඒක අනුමත කරා.
දෙවෙනි ප්‍රශ්නේ අහන සෝතාපන්නෝති හිදං සාරිපුත්ත උච්චති කතමෝනකෝ සාරිපුත්ත සෝතාපන්නෝ. එතකොට සාරිපුත්ත අපි සෝතාපන්න කියලා කියනවනේ. මොකද්ද මේ සෝතාපන්න කියන්නේ? ඒකට සරියුත් හාමුදුරුවෝ උත්තර යෝහි බන්තේ. එතකොට බලන්න කවුරු හරි වේවා. මේකට මේ ඒකයි අතන කිව්වේ පුද්ගලෝ කියන වචනේ යෙදුනේ සතන සූත්‍රයේ ඒකයි. යෝහි කිව්වම කවුරු හරි වේවා. මේ ලෝකේ ඉන්න කවර මිනිස්සෙකේ මිනිස්සයා ස්ත්‍රීද පුරුෂද මොන ජාතියට අයිතිද මොන ජන වර්ගයට අයිතිද මොන ආගමක් අදහන කෙනෙක්ද ඒක අදාළ නැහැ. ඒ කවුරු හෝ ඉමිනා අරියේන අට්ටංගිකේන මග්ගේන සමන්නාගතෝ අයං උච්චති සෝතාපන්නෝ. යම් කෙනෙක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සමන්නාගතෝ මේ මාර්ගයෙන් යුක්ත නම් එයාගේ ජීවිතය මේ සම්මාදිට්ඨිය ආදී මාර්ගාංග වලින් යුක්ත නම් නැත්නම් ඒක අනුගමනය කරනවා නම් ඒක වඩනවා නම් අයං උච්චති සෝතාපන්නෝ යති. එයා තමයි සෝතාපන්න කියන්නේ. සෝයං ආයස්මා එවං නාමෝ එවං ගොත්තෝ. 아무තු වචනයක් පාවිච්චි කරනවා සරියුත්තාමවරු. ඒ තැනත්ත මේ නමින් හඳුන්වන්න පුළුවන් මේ ගෝත්‍රයට අයිති වෙනවා. මොන ගෝත්‍රයටද? ආර්ය සෝතාපන්න කණ්ඩායමට වැටෙනවා යා. සෝතාපන්න පුද්ගලයා කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක අනුමත කරන සාදු සාරිපුත්ත යෝහි සාරිපුත්ත ඉමිනාරියේන අට්ටංගිකේන මග්ගේන සමන්නාගතෝ අයං උච්චති සෝතාපන්නෝ කියලා. ඉතින් ඔහොමයි ඔය පළවෙනි අර 8 දෙනාගෙන් පළවෙනි එක්කෙනා අපි මේ කතා කරන. මේ පුද්ගලා 8 සතම් පසත්තා සත්පුරුෂයන් විසින් ප්‍රශංසනීය නැත්නම් පෙන්වා දෙනු ලබන යුගානි චත්තාරි යුගල වශයෙන් 4ක් හැටියට ගන්න පුළුවන් 8 දෙනාගෙන් පළවෙනි යුගලය වෙන්නේ ඔය ආර්ය ශ්‍රාන්තික මාර්ගය අවබෝධ කරගෙන ඒකට පිවිසුණු කෙනා සෝතාපන්න. එතකොට සෝතාපට්ටි ඵල සච්චි කිරිය කවුරු විය හැකිද? ඉතින් මේ ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ ප්‍රතිඵල ලබාගත් කෙනා සච්චි කිරිය කියන්නේ. ඒකයි. ඊළඟට ඔතනින් ඉස්සරහට සකදාගාමි අනාගාමි අරිහත් කියලා තවත් ඉස්සරහට මේ තවත් කියවෙනවා යුගල 3ක්. සකදාගාමි කියන වචනේ මේ ආපහු එන කියන අදහස තියෙන්නේ සකිත් ආගාමි කියන අදහස තියෙන්නේ ආයි එනවා කියන එකයි. ඒතර ආයි එනවා කියන එකෙන් අදහස් කරන්නේ මේ ඕවට අර්ථකථන දීලා තියෙන ටිකක් අටුවාවලදී වරද්දලා සකදාගාමි කිව්වම ආපහු මනස ලෝකෙට එනවද ඔන්නෝම කතාවක් කියලා තියෙනවා කාම ලෝකේ. ඒත් වශයෙන් මේ විශේෂයෙන් මේ සමහර විශේෂයෙන් ඒකට සඳහන් කරලා තියෙන්නේ කාමරාග පටික වගේ කවර අකුසලයක් වුණත් කවර අකුසල මනෝභාවයක් වුණත් යටපත් කරලා තිබ්බොත් ආයි මතුවෙලා එන. ඊට අදාළ හේතු යෙදුනොත් ඉන්ද්‍රිය ආරම්මණයන්ට අරමුණු හමු වුණොත් ඒ යටපත් කරපු අකුසලේ මතුවෙනවා. ඒකයි ස්වභාවය. ඉතින් සකිත් ආගාමී කියන්නේ ආපහු එනවා කියන එකයි. ආපහු එනවා කියන්නේ මේ වෙන කොහේ හරි ලෝකෙ ඉපදිලා ආයි මෙහෙ එනවා කියන එක නෙමෙයි. යටපත් කරුවොත් මේ ඒකයි ඕක විස්තර කරන්න තැන කාමරාග සහ පටික තනුත්තතා කියන වචනයක් යොදලා තියෙනවා. තනු මේ තනුක කෙරුව කියන්නේ සාමාන්‍ය ඒකේ තියෙන ඉතින් අර ක්‍රියාත්මක ශක්තිය අඩු කෙරුව කියන එකයි. කාමරාග පටික දෙකේ අර විතික්කම සහ පරිඋට්ටාන ස්වභාවය අයින් කෙරුවා. ඒ කියන්නේ කාමරාගේ තදාල කාමී වචන සහ කාමී ක්‍රියා පාලනය කරගෙන ඉන්නේ නෙක්ඛම්ම ශික්ෂාවලින්. කාමීසු මිත්‍යාචාර වේරමණී ශික්ෂාව වගේම නෙක්ඛම්ම ශික්ෂා පහෙන් පාලනය කරන්නේ. ඊළඟට කාම විතර්ක ඒකනේ පරිඋට්ටාන කියන්නේ. අර කාමයේ සම්බන්ධයෙන් ඇතුළතින් මතුවේවි එන කාම විතර්ක. ඒවත් කිසියම්
සමත කමඨහනකින් යටපත් කරගෙන ඉන්නේ. ඔන්න ඔය අවස්ථාව සකදාගාමි කියලා කියනවා. හැබැයි ආපහු මතුවලා එනවා. සකිත් ආගාමි නැවත මතුවලා එනවා. ඒක නිසා මම ওই සම්බන්ධයෙන් ලියපු පොත් 4ක් තියෙනවා. මම ඔය සම්බන්ධයෙන් මම ලියපු සෝතාපන්න යලි පැමිණීම සහ නොපැමිණීම කියලා. සකදාගාමි සානාගාමි කියන දෙකට මම ඒකට නම තියලා තියෙන්නේ. කුඩා පොත් 4ක් මම ලියලා තියෙනවා. ඉතින් යලි පැමිණීම සිද්ධ වෙනවා. සකදාගාමි මට්ටමේදී ස්වභාවය ඒකයි. ක්ලේශය අපිට පුළුවන් ওই විදිහට සීලයෙන් විතික්කම කොටස කපා දාන්න පුළුවන්. සමත සමාධියකින් පරිඋත් ทาน වීම වළක්වන්නත් පුළුවන්. එහෙත් මේක අනුසේ වශයෙන් තියෙනවා. අනුසේ මට්ටමේදී තියෙනකොට වෙන්නේ අපි හිතමු කාමරාගය කියලා. කාමරාගයේ අනුසේ මට්ටමේ තියෙනකොට යම් වෙලාවක අපි සමත කමඨහන වඩන්නෙත් නැතිනම් සීලය පිළිබඳ ලොකු සතිමත් භාවයකට නැත්තම් විශේෂයෙන් සමත කමඨහනක් වඩන්නේ නැති අවස්ථාවක ඉන්ද්‍රියකට අරමුණක් හමු වුණොත් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පොට්ටබ්බයක් හමු වුණොත් අර අනුසේ වශයෙන් තියෙන කාම රාගය, කාම ඡන්දය, කාම තණ්හාව, කාම ගේදය ආපහු මතුවලා එන්න පුළුවන්. මෙන්න මේ ආපහු එනවා කියන එකයි සකිත් ආගාමි කියන්නේ. නැවත එනවා කියලා කියන්නේ. සකදාගාමි කියන්නේ. එහෙම වෙනවා. ඒක නිසා තමයි විපස්සනාවක් උගන්වන්නේ. විපස්සනාවෙන් තමයි අනාගාමි වෙන්නේ. නැවත නොයන, යලි නොයන, යලි මතුවී නොයන තත්වයටපත් වේ. ඕනම ක්ලේශයක් සම්බන්ධයෙන්. උදාහරණයට තමයි කාමරාග පටික දෙක දාලා තියෙන්නේ. ඔය එක සකදාගාමි වලට අදාළ වෙන්නේ කාමරාග පටික විතරක් නෙමෙයි සියලු කෙලෙස්. සියලුම කෙලෙස් අපිට සීලයෙන් පරිඋත් ทาน කොටස නතර කරන්න පුළුවන්. සමත සමාධියකින්, සමත භාවනා කමඨහනකින් අපිට පුළුවන්කම තියෙනවා මේක පරිඋත් ทาน වෙන එක නතර කරන්න. සීලයෙන් විතික්කම නතර කරන්න පුළුවන්. ඔය දෙකම නතර කරගෙන හිටියත් අනුසේ වශයෙන් තියෙනවා නම් ඕනම ක්ලේශයක් ඊට අදාළ හේතුව යෙදුනම සකදාගාමි වෙන්න පුළුවන්. නැවත එන්න පුළුවන්. යලි පැමිණීම සිද්ධ වෙන්න පුළුවන්. යලි මතුවී ඒම ක්‍රියාත්මකත් වෙන්න පුළුවන් සමහර වෙලාවට. ඒක සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් යම් කෙනෙක් විපස්සනා නැතුව සමත මට්ටමේදී සමත මට්ටමේ නම් ඉන්නේ. අන්න ඒ මට්ටම සකදාගාමි කියලා අපි කියනවා. එතකොට යම් කෙනෙක් සමත සමාධියට බැසගෙන තියෙනවා නම් සකදාගාමි කියලා කියනවා. ඒ යටපත් කිරීමේ ක්‍රියාවලියේ පුරුදු පුහුණු වෙනවා. සමත කමඨහන් වඩන කෙනා. ඊළඟට එහෙම වඩලා දැන් යට කරන් ඉන්නේ. සකදාගාමි ඵලය ලැබලා තියෙන්නේ. දැන් එයා තමන්ගේ කෙලෙස් යටපත් කරන් ඉන්නේ. විතික්කම වෙන්නෙත් නැහැ, පරිඋත් ทาน වෙන්නෙත් නැහැ. ඔතෙන්දි තමයි අපි හුඟක් සකදාගාමි වුණාම තමයි අපි හුඟක්ම රැවටෙන තැන. රැවටෙන තැන. අපි හිතනවා අපි නිවන් දැකලා ඉන්නේ කියලා. ඇයි අපි හොඳට මේ සමත කමඨහන් වඩලා වීර්ය කරලා මහන්සි වෙලා කැප වෙලා විවේක ස්ථාන වලට ගිහිල්ලා භාවනා මධ්‍යස්ථාන වලට ගිහිල්ලා සේනාසන වලට ගිහිල්ලා සමහරු ගෙවල් දොරවලුත් අතහැරලා ගිහිල්ලා දරුමල්ලු අඹදරුවොත් අතහැරලා ගිහිල්ලා යන හැමතැනම ඉස්සර වෙලාම හම්බ වෙන්නේ සමත කමඨහන්නේ. ඉතින් සමත කමඨහන වඩපු ගමන්ම සෑහෙන වීර්ය කරලා මහන්සි වෙලා කරපු ගමන් මේ සකදාගාමි ඵලය ලැබෙනවා. ඒ යටපත් කරන් ඉන්නේ. ඉතින් මේවා යටපත් කරගත්තයින් පස්සේ තවත් විශේෂ සහනයන්, විශේෂ දක්ෂතා, විශේෂ කුසලතා ජීවිතේ වර්ධනය වෙනවා. සමත සමාධියෙන් මේ නීවරණ ධර්ම කෙලෙස් යටපත් කරගත්තම, මැඩපවත්ත ගත්තම සෑහෙන සහනයක් ඇවිල්ලා සෑහෙන මේ තත්වයක් වර්ධනය වෙනවා. ඉතින් එතෙන්දිම අපි රැවටෙනවා අපි රහත් වුණා කියලා. මූලික රැවටීම එන්නේ සකදාගාමි ඵලය ලැබපු අය. ක්ලේශ ධර්ම ආයි මතු වෙලා එන තත්වයේ තියෙන්නේ යට කරගෙන ඉන්නේ. හැබැයි මේ මතු වෙලා එනවයි කියන එක පෙන්වන්න තමයි සකදාගාමි කියන වචනේ පෙන්නලා දුන්නේ. එතනින් එහාට යන එක්කෙනා අනාගාමි. නැවත
මේ අකුසලය මතුවී නොයන තත්වයටපත් කරන්නේ. එහෙනම් ඒකට විපස්සනා සමාධිය ඕන කරා. විදර්ශනා සමාධිය. කාමරාග පටික විතරක් නෙමෙයි. එතනින් පස්සේ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියලා. ඇත්තටම රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියලා කියන්නේ අනුසය වශයෙන් තියෙන ස්වභාවය. දැන් කාමරාග පටික දෙක හරි ඕලාරිකයිනේ. ඕන කෙනෙකුට පේනවා. කාමරාගයේ තියෙනකොට නිකන් අපේ මූණෙන් උනත් පේනවා. හැසිරෙන විදිය, කතා කරන විදිය, වචනේ උච්චාරණය වෙන විදිය, ඉංගිය මේ යම් දේවල් කරන විදිහෙන් කාමරාගයේ හරිය ප්‍රකටයි කර. ඒක ප්‍රකට වුණයි කියලා එහෙම කවුරුවත් නිකන් හෙලාතලා අවමානයට ලක් කරන්න එපා. කාමරාගය ඉතින් මිනිස්සු තුල ඇති වෙන එකක් නේ. පටිගයත් එහෙම පටිගයේ තියෙනකොට නිකන් දැනෙනවා ඒක. හරි ප්‍රකටයි පටිගය කියන එක. ඒකයි ඔය කාමරාග පටිග දෙක ඔතෙන්දි සඳහන් කරලා තියෙන. රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව ඌ අප්‍රකටයි. අනුසේ වශයෙන් හැංගිලා තියෙන. ඒ ටික හැංගිලා තියෙන හැබැයි කාමරාග පටික දෙක යටපත් අර ඕලාරික දෙක යටපත් කරගත්තාම පුද්ගලයා රැවටෙනවා. මං දැන් හරි. මං නිවන් දැකලා කියලා. ඔන්න ඔය වගේ දෙයක් මම මේ ධර්ම රත්නයේ ගුණ ගැන කතා කරන්න යද්දි මේ මාර්ග සහ ඵල හතර පිළිබඳව සඳහන් කළ නිසා අට පුද්ගල චත්තාරි යුගානි මේ හතර සංඝ සමාජයේ විශේෂ ලක්ෂණ සංඝ සමාජයේ හඳුන්වන්නේ අත් වශයෙන්ම ඕකෙන් මාර්ග සහ ඵල වලින් එහෙම නැත්නම් මේ සෝතාපන්න භාවයේ ඉඳලා ඉදිරියට මේ ප්‍රතිපදාවේ යන ආකාරය අනුව තමයි මාර්ග සහ ඵල විස්තර කරන්නේ අපේ ධර්මයේ. ඉතින් ওই විදිහට අපිට මේ ප්‍රඥාව, සීලය, සමාධිය දියුණු කරන්න අපි ගමේ සෝතාපන්න භාවයේ සිට ඉතින් මාර්ගයට ආර්ය ශ්‍රාංග මාර්ගයට ප්‍රවේශ වීමේ සිට අන්තිමට අරහා කියන தത്വයට අපි එනකොට අපි අර මේ කෙලෙස් දැන් සෝතාපන්න භාවයේදී අත් වශයෙන් මාර්ගස්තේක් වෙනවා. මාර්ගේ හරියටම අනුගමනය කරන්නේ බවට පරිවර්තනය වෙනවා. ඊළඟට තමයි අර සමත සමාධියට ගිහිල්ලා ඉතින් බලනවා මේ සීලය හොඳට ඉස්සරළම සීලය තමයි ශක්තිමත් කරන්නේ. අපි සීලයේ උපරිම මට්ටමට ගෙනාපු ගමන් අර කෙලෙස් වල වීතික්කම කොටස පාලනය වෙනවා. එතකොටත් සමහර අය මේ රැවටෙනවා. හොඳ සිල්වත් අය තමන් හොඳටම සිල්වත් වෙලා ඉතින් දැන් වීතික්කම වෙන්නෙම නැහැ. ඒ කියන්නේ මේ කිසිම ක්ලේශයක් බාහිරට යන්නේ නැහැ. වචනෙන්වත් ක්‍රියාවෙන්වත් පිට වෙන්නේ නැහැ. එතකොටමත් සමහරව රැවටෙනවා. තමන් දැන් අරිහත් භාවයටපත් වෙලා කියලා. නමුත් හොඳට සංසුන් වෙලා බැලුවොත් අපිට තේරෙනවා අපි හොඳට සීලවන්ත වුණාට ඇතුලෙන් මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක වැඩ කරනවා කියලා. පිටින් පිට මේවා මතුවේවි එන බව හොඳට නිරීක්ෂණය කරගන්න පුළුවන්. හැබැයි ඒකට සීලය ගොඩාක් උපකාරී වෙනවා. සීලය උපකාරී අපි භාවනාවේදීත් නිතරම සීලය ඉස්සරහට ගන්නේ. සීලය ගැන හොඳට තේරුම් කරලා දීලා හොඳට ඒකට තහවුරු කරගන්න අපි මඟ පෙන්වන්නේ සහ අපි උත්සාහ කරන්නේ ඒක. හොඳ ප්‍රතිරූප දේශයක් ගොඩනගෙන සමාධිය ප්‍රඥාව වඩන්න. ඒ කියන්නේ සමත සමාධියයි විපස්සනා සමාධියයි වඩන්න හොඳ වටපිටාවක් සකස් වෙනවා සීලේ. ඒකයි ස්වභාවය. ඉතින් ආර්ය ශ්‍රාංග මාර්ගයට බැසගත්ත කෙනා ඉතින් පටන් ගන්න සීලයෙන්. සෝතාපන්න පුද්ගලයා ඉතින් සීලේ තහවුරු කරායින් පස්සේ දැන් එයාට පේනවා මේ ඇතුලේ මේ විතර්ක වැඩ කරනවා කියලා. ඉතින් විතර්ක යටපත් කරන්න උත්සාහ කරනවා. ඒක තමයි සමත සමාධිය. සමාධිය කියන්නේ ඒක. දෙවෙනි ශික්ෂාව සීල සමාධි. ඊට පස්සේ මේක සමාධියෙන් යටපත් කරගෙන ඉන්න කෙනා තවත් සතිය දියුණු කරලා බැලුවොත් Tamanට පේනවා මේක යට තියෙනවා අකුසල සංඥාව තියෙනවා. එහෙනම් නැත්තම් අනුසේ වශයෙන් තියෙනවා. ඒකත් ගලවන්න තමයි ප්‍රඥාවට යන්නේ. ප්‍රඥා කියලා කිව්වේ විපස්සනා සමාධියට. විපස්සනාවට ඇත්තටම. විපස්සනාවෙන් තමයි මේක ගලවලා දාන්නේ. එතකොට ඉතින් විපස්සනා සමාධිය අර අපි කිව්වේ සමාධිමානන්තරි කඤ්ඤමා හෝ සුචින් සමාධින් කියලා කිව්වේ. කලින් ඒකට එනවා. ඉතින් ওই විදිහට
ඔය මාර්ගස්ත්‍ය පලස්ත්‍ය හැටියට දහමේ අට්ඨපුද්ගලා සහ චත්තාරි යුගානි පුද්ගලයේ වට දෙනෙක්. ඇත්තටම පුද්ගලයෙකුට මෙතෙන්දී අදහස් කරන්නේ යම් කිසි ආකාරයක මට්ටම් 8ක් ලෙවල් 8ක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ ආර්ය ප්‍රතිපදාවේ මට්ටම් 8ක් මේකෙන් අදහස් කරන්නේ. ඉතින් ඒ 8 අර මාර්ගයයි ඵලයයි කියලා තමයි යුගලයක් හැටියට කියන්නේ. වෙන වෙනම ගත්තොත් මට්ටම් 8ක් හැටියට සලකන්නේ. ඉතින් ඔන්න සංඝරත්නයේ හඳුන්වා දීමේ ගාථාවේදී ඒ ගාථාවෙන් තමයි සංඝගුණ පටන් ගන්නෙ. සංඝගුණට අදාළ ගාථා 7ක් තියෙනවා. පළවෙනි ගාථාවේ ඔහොමයි කියන්නේ. ඉතින් ඔය අය තමයි සංඝ. එතන ඉතින් තව අතිරේක කාරණයක් කියලා තියෙනවා. තේ දක්ඛිනේය්‍යා තේ සුගතස්ස ශාවකා දක්ඛිනේය්‍යා කියලා. සුගතස්ස කිව්වේ බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝයි කියන ඒ මාර්ගඵල සහිත අය, ඒ ධර්මය අනුගමනය කර ධර්මානුකූල ජීවිත ගත කරන අය දක්ඛිනේය්‍යා. ඒගොල්ලෝ ඉතින් මේ තව කෙනෙකුට යමක් දෙන්න සුදුසුයි. තව කෙනෙක් දෙන දෙයක් ලබන්න සුදුසුයි කියන එක දෙන්න සුදුසුයි කියන එක නෙමෙයි දක්ඛිනීය කියන්නේ. මේ තව කෙනෙක් දෙන දෙයක් ලබන්න සුදුසුයි කියන එක. ඇයි? අර පිරිසිදු ජීවන ස්වභාවය නිසා. දක්ඛිනීය ඕනම කෙනෙක් පිරිසිදු ජීවිතයක් ගත කරනකොට අනිත් අයගේ වැඳුමක් පිදුමක් ලබන්න සුදුසු. දක්ඛිනීය අංජලිකරණීය කියන්නේ ඔය නිකන් වඳිනවා කියන දෙයක් අපි කරන්නේ. කෙනෙක් පුද්ගලයෙක් දැක්කම අපි යම්කිසි ඉරියව්වක් පවත්වනවනේ, හිස නමලා නැමිලා ඒ පුද්ගලයාට ගරු කරනවනේ. කායික වශයෙන් පෙන්වන ඉරියව්ව. ඒක තමයි අංජලිකරණය කියලා සාමාන්‍යයෙන් කියන්නේ. එහෙම ගෞරවණීය ඉරියව් පවත්වන සුදුස්සෙක්. ඒ මොකද? බයටද? එහෙම එකක් නෙමෙයි. අර නිකම් මේ අර සමහර වෘත්තීන් වල තියෙනවනේ දැක්කම සැලියුට් කරන්නේ. ඒ තියෙන්නේ මේ ඔය මේ ගුණයට සලකනව නෙමෙයි. එතන තියෙන්නේ නිලේ කියලාම තියෙනවා වැඩි ඒ ඉහළ දූරාවලි ඉහළින් එක්කින දැක්ක ගමන් සැලියුට් කරන්න ඕනේ කියලා ආචාර දක්වන්න ඕනේ. නොකිරුවොත් ඉතින් පනිෂ්මන්ට් හම්බ වෙනවනේ. ඒ කියන්නේ දඬුවමක් හම්බ වෙනවනේ. එහෙම එකක් නෙමෙයි මේ අංජලිකරණය. අර පුද්ගලයාගේ ගුණ තියෙනවා, ගුණ දන්නවා. ඉතින් අපේ ගෞරවයක්, හිතේ අප්‍රමාණ ගෞරවයක් තියෙනවා. ඉතින් ඒ ගෞරවයේ පළ කිරීමක් හැටියට තමයි හිස නමන්නේ, දන නමන්නේ, අංජලිකරණය කරන්නේ. ඒ ගුණයට. ඒ වගේම මෙහිම අය දක්ඛිනීයයි. කවුරු හරි මොන හරි නිසරණ අධ්‍යාසයෙන් දෙන දේක් බාර ගන්න සුදුසුයි. ඒ ලක්ෂණය. ඉතින් ඒකයි අම්මලා තාත්තලා ගැන ගුණ කියනකොට දක්ඛිනීය කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. ඔය දරුමල්ලෝ ගෙනල්ලා දෙන ඕන දෙයක් ලබා ගන්න අම්මලා තාත්තලා සුදුසුයි කියලා. හැබැයි මේ අර්ථයෙන් නෙමෙයි ඒ කියලා තියෙන්නේ. අෂ්ටාර්ය පුද්ගල කියන අර්ථයෙන් නෙමෙයි. දෙමව්පියෝ ලොකු සේවයක් දරුවන්ට කරලා තියෙන නිසා ඒ අර්ථයෙන් දරුවන් දෙන දේ ලැබීමට සුදුසුයි කියන එක. නමුත් මෙතන දක්ඛිනීය කියන්නේ ඒ පුළුල් අර්ථයකින්. තේ සුගතස්ස ශාවකා දක්ඛිනීය. ඒගොල්ලන්ට මේ යමක් දෙන්න සුදුසු. අපි හරි හම්බ කරලා මහන්සි වෙලා උපයලා සපයලා ගන්න දෙයක් දෙන්න සුදුසුයි. දක්ඛිනීය කියන්නේ ඒකයි. ඒතේසු දින්නානි මහප්පලානි. එවැනි අයට දෙන දේ මහත්ඵල ලැබෙනවා. මහත්ඵල ලැබෙනවා කියලා කියන්නේ ඒකෙන් විශාල යහපතක් වෙනවා. මොකද අරගොල්ලෝ මේ මාර්ගයේ තවදුරටත් ඉදිරියට යනවා. මේ ධර්ම මාර්ගයෙන් යහපත් ප්‍රතිඵල ලබා ගන්න. ඒ අර්ථයෙන් තමයි මහත්ඵල කියලා කියන්නේ. ඉතින් හුඟක් දෙනෙක් හිතන්නේ අර එහෙම කයට දුන්නම දෙන අයට ගොඩක් දේවල් හම්බ වෙනවා කියලා. ඉතින් එහෙම හිතාගන්නේ කාම ආශාව තියන අය. කාම ආශාවෙන් දෙන අයනේ එහෙම හිතාගන්නේ. ඉතින් හොයා ගිහිල්ලා දෙනවා. එහෙම අය හොයාගෙන ගිහිල්ලා දෙනවා. ඇයි කියලා ඇහුවම අපිට ගොඩක් දේවල් හම්බ වෙනවා කියලා. එහෙම දීම ආර්ය දීමක් නෙවෙයි. ඒක කාමාශාවෙන් දීම. තමන්ගේ ගොඩ වැඩි කරගන්න දෙන එකනේ. ඒක මේ දක්ෂිනා නෙවෙයි.
දක්ෂිනා ගණයට අයිති වෙන්නේ ගොඩ වැඩි කරගන්න දෙන එක. ගොඩ වැඩි කරගන්න දෙන එක ඉතින් ඔය බිස්නස් වල වැඩක් නේ. ඒ වගේ එකක්. නමුත් දක්ෂිනා සහ දක්ෂිනීය කියන්නේ අර ඕනම කෙනෙක්ගේ ඕනෑම පුද පූජාවක් ලබන සුදුසුයි කියන එක. දක්ෂිනාවක් කියලා කියන්නේ දක්ෂිනා කියන්නේ දෙන දෙයටනේ. ඒ අර ගොඩ වැඩි කරගන්න දෙන දීමනාවක් නෙමෙයි. හොඳයි ඔය ගාථාවෙන් මේ මම අද සාකච්ඡාව නිමා කරනවා. අපිට කාල වේලාව ඉතින් තව ටිකක් අවශ්‍ය නිසා මේ අපේ ධර්ම සාකච්ඡාවේ ඉන්න අපේ කල්යාණ මිත්‍රයන්ට. ඉතින් සංඝරත්නයේ ගුණ ඇතුළත් ගාථා 7ක් තියෙන. ඉතින් 6 අපි ඊළඟ සාකච්ඡාවකදී කතා බහ කරමු. ඉතින් ওই විදිහට රතන සූත්‍රයේ ගුණ කියන්නේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ. ඒක අපි මේ ගුණ දැනගෙන බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. බුදු ගුණ දැනගෙන බුදුන් සරණ බුදුරජාණන් වහන්සේගේ ගුණ අපි තුලත් ඇති කරගන්න. ධර්මයේ ගුණ දැනගෙන දහමෙන් පෙන්නන අපි තුල ඇති වෙන ගුණ අර රතන පනීත කියලා කිව්වේ. ඒ ගුණ අපි ඇති කරගන්න. මේ කයං විරාගං අමතං පනීතං. ඒ ගුණ අපි තුල ඇති කරගන්න. ඊළඟට සංඝ ගුණ අට චත්තාරි යුග ඒවා අපි තුල ඇති කරගන්න. ඒකට තමයි රතන සූත්‍රය. ඒ ගුණ ඇති කරගත්තොත් ඔය තුම්බිය දුරු වේ. අමනුස්සකම් දුරු වේ. රෝග මානසික රෝග කෙලෙස් නේති. කායික රෝග මානසික රෝග දුරු වේ. දුර්භික්ෂ මේ ජීවිතේ පවත්වාගෙන යාමට තියෙන අපහසුතා ඒකට නේ දුර්භික්ෂ කියන්නේ ඒවත් දුරු වේ. ඉතින් එතනම මම හිතන්නේ මේ නිවනේ අවශ්‍ය කරන දේ සම්පාදනය වෙනවා. හොඳයි. මම උත්තරකින් මේ සූත්‍රය පිළිබඳව කරන සාකච්ඡාව විරාම කරමු. එහෙමනම් අපි වෙනදා වගේම බොහොමත්ම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් ආරාධනා කරනවා. අපේ දක්ෂභාවී ඉන්න කල්යාණ මිත්‍රයන්ට අපේ සාකච්ඡාවට යමක් එකතු කරන්න හෝ එහෙම නැත්නම් ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් ඒවත් විමසන්න කියලා ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්නේ. පොඩි ඉල්ලීමක් කරන්න මට හිතෙනවා ස්වාමීන් වහන්සේ. මේ අපි අද කතා කරන්නේ බාලි කියන වචනේ ඔබ වහන්සේ අපිට ඉතාමත් හොඳින් පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඒ අනුව අපිට හිතෙනවා මේ අවස්ථාවේ ස්වාමීන් වහන්සේ මේ ශ්‍රී ලංකාවේ උදා වෙලා තියෙන තත්ත්වයද. ඉතින් ඒකට අපි අපේ විශාල යුතුයකමක් තියෙනවා අපේ රට වෙනුවෙන් ඉෂ්ට කරන්න කියලා. ඔව්. මේ අවස්ථාවේ මේ දුර්භික්ෂයකට මැදි වෙලා දහස් ගණන් රෝහල් ගත වෙලා ඒවල ඉඩ නැතුව ඉතින් ඒ නිවේදනයක් මට ලැබිලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඉතින් ඒක මම ඔබ වහන්සේගේ පෞද්ගලික ගිණුමට ඔබ වහන්සේට ලැබෙන්න සැලැස්සුවා. පොඩ්ඩක් ඒක කියවලා ඔබ වහන්සේ මේ අනිත් අයවත් දැනුවත් කරන්න පුළුවන් නම් ඒ අයට කැමති නම් ඒ අපිට ලංකාවට මේ අවස්ථාවේ ආමියකේ සේවා වනිතා මධ්‍යස්ථානයේ ඒ ඉල්ලීම කරලා තියෙනවා. මුදල් මුකුත් එවන්න එපා කියලා. උගා බඩු අද අත්‍යවශ්‍යයි වෙලා තියෙනවා ලංකාවට. මේ රෝහල් නැහැ දැන් ඒවා පුල් වෙලා තියෙන නිසා ඉතින් ඒ බඩු ලිස්ට් එකකුත් තියෙනවා. ඕනෑම කෙනෙකුට ඉතින් අපි එක්කෝ එකට එකතු වෙලා සාමූහිකව අපේ වගකීම් යුතුයකම් කොටසක් අපි ඉෂ්ට කරොත් හොඳයි කියලා මට හිතෙනවා. මේ අපි ධර්ම මාර්ගයේ යන විදිහට මේ යන කට්ටියක් විදිහට. ඔව් ඒක හොඳයි මට පේනවා ඔබතුමී ඔබ මේ 6 වෙනිදා තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙනම් අපි ඒක මේ අපේ අනිත් කල්යාණ මිත්‍රයන්ටත් ෂෙයා කරමු. යුතුයකම ඇත්ත වශයෙන් මේක මතු කර වැදගත් කාරණේ ඒක තමයි බලි. අපි හැමදෙනා කෙරෙහි අර බුදුරජාණන් වහන්සේ කිව්වේ මෙත්තං කරෝත මානුෂියා පජාය මේ මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි මෛත්‍රී කරන්න
අපේ යුතුයකම ඉෂ්ට කරන්න කියන එකනේ මේ රතන සූත්‍රයේ පටන් ගන්න බුදුරජාණන් වහන්සේ යවවා දෙන්නේ. ඉතින් අපිට කරන්න පුළුවන් යුතුයකම අපි සිද්ධ කරමු. මේ දුර්භික්ෂය නැත්තම් මේ රෝග බිය මේ අමනුෂ්‍ය බිය මේකෙන් ගැලවෙන්න අපිට කරන්න පුළුවන් දේ කරමු. ඒක හරි වටිනවා. ඒක එහෙනම් අපි මේ ෂෙයා කරගමු. අපිට කරන්න පුළුවන් දේ අපි කරමු. එතකොට මේ පණිවිඩේ යනෝනේ මමත් ඒ පණිවිඩේ දැන් තමයි දැක්කේ. මේ අපි එහෙනම් ඒක එහෙම කරමු. තව විස්තර තව තියෙනවා ස්වාමීන් වහන්සේ ලොකු ලිස්ට් එකක් තියෙනවා. ඒගොල්ලන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ බඩු භාණ්ඩ මේ අවස්ථාවේ. ඉතින් මම ඒක අපේ නිවන මඟ ගිණුමට දාන්නම්. එතකොට අපිට ඔක්කොමලටම සාමූහිකව එකතු වෙලා හරි ඔබ වහන්සේගේ මාර්ගයෙන් හරි අපිට ඒ දේ කරන්න පුළුවන්. ඔබ වහන්සේ කැමති නම් පුළුවන් මාර්ග අපි සපයා ගන්න උත්සාහ කරමු. දැන් ලංකාවේ ඉන්න නැත්තන්ට නම් මේකට සම්බන්ධ වෙන්න පහසුයි. විදේශ රටවල ඉන්න නැත්තන්ට මම දන්නේ කොහොම කරන්න පුළුවන්ද කියලා. අපි හොයන්න වෙනවා හොස්පිටල් වලින් මට දැන් මේ අවට තියෙන ඒවායින් මට හොයන්න පුළුවන්. කොයි විදිහටද අපි මේ බඩු බාහිර ආදිය බාර දෙන්නේ කියලා, ඒ අවශ්‍යතා සම්පාදනය කරන්න කියලා අපි දන්නවා. මේ හැරි තියෙන කොරෝනා සෙන්ටර්ස් ටික මම දන්නවා. යුනිවර්සිටි එකත් මම දන්නවා. අපිට තියෙන කොරෝනා සෙන්ටර්ස් දන්නවා. එතකොට අපිට ඒවෙන් සොයලා බලන්න පුළුවන් ඒවට සම්පාදනය කරන මාර්ග මොනවද කියලා. මම හිතන්නේ ලංකාවේ ඉන්න නැත්තන්ට තම තමන්ගේ ප්‍රදේශවල කොරෝනා සෙන්ටර්ස් තියෙනවා. දැන් මේ අපේ කැපැසිටි එකක් ගොඩක් වැඩි කරා. ඒක නිසා මේ ඉන්න ප්‍රදේශ වලින්ම ඒ සෙන්ටර්ස් හොයාගමු. තම තමන් ඉන්න ප්‍රදේශ වලින් දැන් සංචාරණයත් සම්පූර්ණ සීමා කරලා තියෙන්නේ. සංචාරණය බොහොම නරක අතට හැරිලා තියෙන්නේ මේ වැඩේදී. ඒක නිසා අපි ඒ ප්‍රදේශ වලින් තෝරාගෙන තම තමන්ට පුළුවන් දේවල් ඒ තම තමන් ඉන්න ප්‍රදේශවල කොරෝනා සෙන්ටර්ස් වලට මේ අපි යොමු කරමු. මම හිතන්නේ වඩා සුදුසු වෙයි ඒක කියලා. මේ අපිට එකතු වෙන්න නම් බැරි වෙයි. ලංකාවේ නම් එකතු වීම දැන් එපා කියලාම තියෙනවා. එකතු වෙලා මේක කරන්න අමාරු වෙයි. ඉන්හාන්ස දැන් අපිට දැන් මම අර අපේ මේ ඉස්සෙකේ ඉන්න ડોක්ටර් නම මතක නැහැ දැන් කපාට ඉන්නේ. එතුමිය ඉන්නවනේ දැන් මේකේ එතුමියටත් මම නිර්මලා මහත්මිය අපේ දොස්තර නෝනා. ඉතින් ඒ මහත්මියටත් මම මේ සම්බන්ධයෙන් මේ මෙසේජ් එක ඇරියම්ම එයාත් කිව්වා කොහොමද අපි මේක කරන්නේ මුගක් මේ හොඳ මේ අවස්ථාවක් මේක අපේ ලංකාවේ අය වෙනුවෙන් කරන්න කියලා. ඉතින් මම අපේ ස්වාමීන් වහන්සේගෙන් අපි අහලා බලමු කියලා. ඉතින් අපි මේ පිට රටවල් වල ඉන්න අයට අපිට කොහොමද ඒක කරන්නේ ඔබ වහන්සේට අපිට මුදල් ලැබන්නත් පුළුවන්. ඒ මාර්ගයෙන් ඔබ වහන්සේට අත්‍යවශ්‍ය බඩු අරන් දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ අර සේවා වනිතා මධ්‍යස්ථානයේ තියෙන ආමේකේ ඒගොල්ලන් තමයි මේ රික්වයර්මන්ට් එක එවලා තියෙන්නේ. කිඩ්නි ස්පෙෂලිස්ට් කෙනෙකු තමයි අපිට එව්වේ. ඉතින් මේ මුදල් ගන්නෙ නැහැ. බඩු භාණ්ඩ ලොකු ලිස්ට් එකක් එවලා තියෙන්නේ. ඉතින් එතනට අරින්නත් පුළුවන් මුදල් නැතුව කාගේ හරි මාර්ගයෙන් නේද ස්වාමීන් වහන්සේ? අපි මේ විස්තර කියවලා බලමු. අපි එහෙම වුණොත් ඒගොල්ලෝ මුදල් බාර ගන්න නැහැ කියනවාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. බඩු තමයි අවශ්‍ය වෙලා අපිට මේ අපි ළඟ තියෙන මුදල් බඩු බවට හරවන්න වෙනවා. අපි කොහෙන් හරි මුදල් මේ බඩු අරගෙන සපයන්න වෙනෝනේ. ඒකයි. ඕක දැන් අලුතෙන් ඔය පුළුවන් දැන් මේ ඒගොල්ලන් ඇඳන් බෙඩ් ෂීට් ඒ වගේ ලෙඩ්ඩුන්ට අවශ්‍ය දේවල් රෝගීන්ට අවශ්‍ය දේවල් තියෙන්නේ. එතකොට අපිට මේ ආයතන තියෙනවානේ ලංකාවේ. ඒ ආයතන වලට කිව්වොත් ඒගොල්ලන් එතනට බාර දෙන්න වෙයි. බාර දෙයි නේද ස්වාමීන් වහන්සේ? ඔය යූනියන් කෙමිස්ට් එහෙම තියෙනවනේ ස්වාමීන් වහන්සේ ඒක ආයතන. එහෙම නැත්නම් ඔසුසලෙත් තියෙනවා. එතකොට ඒගොල්ලන්ව කන්ටැක්ට් කරලා අපි කිව්වොත් ඒගොල්ලන් ඒ දැන් ආමි එකේ හෙඩ් ඔෆිස් එකට නම් සේවා වනිතා යුනිට් එකට ඒගොල්ලන් බාර දෙයි. ගිහිල්ලා ඩිලිවර් කරයි. අපි ඕඩර් කරොත් නේ. ඔව් මෙතන ඇඳන් 1200ක එකක් නේ දැන් මේගොල්ලෝ මේ ස්ටැබ්ලිෂ් කරගෙන යන්නේ. ගොඩක් දේවල් එතකොට අවශ්‍ය වෙනවා තමයි.
ලොකු ලිස්ට් එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මම ඒක තාම එව්වේ නැහැ ඔබ වහන්සේට. හොඳයි අනිත් පැත්තට මේක යොමු කරන්න. ඒ ලිස්ට් එකයි මේ ටික අපි එහෙනම් ඒ කාරණේට අවධානය යොමු කරමු. මේ යුතුයකම් මෙතෙන්දී අපිට අපේ දේශනාවේ තියෙන අපි බලමු මේක යවන්න පුළුවන් ක්‍රමයක් මෙහෙන් මේ සම්පාදනය කරගන්න ක්‍රමයක් බලමු. මම හිතන්නේ ආමියකට සම්බන්ධ වුණොත් අපිට වඩා ලේසියි කියලා. ඒගොල්ලෝ තමයි එහෙමයි ස්වාමීන්. මේකේ මම හිතන්නේ ඒක තමයි හොඳම ක්‍රමය. ඔව් සැපයුම් ජාලය පවත්වගෙන යන්නේ මේ දැනට ඔක්කොම ලේබර් කරන්නේත් ඒගොල්ලෝ. කන්ස්ට්‍රක්ෂන් අරෝමේ ඔක්කොම මේ අපේ ත්‍රිවිධ හමුදාව තමයි අත් වශයෙන්ම මේකේ විශාල කාර්යභාරයක් ඉෂ්ට කරන්නේ. ඉතින් එහෙම වුණොත් අපි එහෙනම් මේක කියවලා බලන්න පුළුවන් අන්න මම දැම්මා ටිකක්. හොඳයි. ටිකක් මට දාන්න. එහෙනම් අපි ආරාධනා කරනවා මේ අනිත් පැත්තටත් එහෙනම් මේ තොරතුරු කියවලා බලලා අපිට බලලා සුදුසු දෙයක් නැහැ ටික මම අපි කරමු නේද? හොඳයි හාල්. ස්වාමීන් වහන්සේ මේ තවත් සංවිධානයක් තියෙනවා හොස්පිටල් සර්විසස් සොසයිටි කියලා මායිස්පිතාලේ මැදේ භික්ෂුන් වහන්සේ නමක් තමයි ඒකේ ලේකම්. මේ කැනඩාවටත් බැලලා බාණ්ඩ සහ මුදල් දෙකම රැස් කරගත්ත කලින් වතාවක. ඒකෙනුත් තාලා බලන්න පුළුවන් ඒ උදවිය සමාජ පිටස අපයන්නත් පුළුවන්. ඒක අවශ්‍ය දෙයක්. විශාල සේවයක් කරනවා ඒ ස්වාමීන් වහන්සේ. ඒ තොරතුරු මේ ඔයත් ළඟ තියෙනවද ඒ ස්වාමීන් වහන්සේගේ තොරතුරු මොනවද? එහෙමනම් අපිට දාන්න ඒක අපි බලමු. එතකොට අපේ වඩා මේ පහසු පාත් එක අපි හොයාගමු. වඩා පහසු මාර්ගය. මොකද දැන් වෙනදා නම් අපිට මේක විවෘතව ගෙනහිල්ලා ඕන තැනකට ගිහිල්ලා මේ වැඩේ කරලා ඉන්න පුළුවන්. දැන් ඒ හැකියාව ලංකාවේ නැහැ. ලංකාවේ තත්ත්වය ටිකක් නරකතට හැරුණා. මේ ටිකක් නෙමෙයි හොඳටම නරකයි කියලා සෞඛ්‍යංශ කියන්නේ. ඒක නිසා අපි පහසු මාර්ගය මම නම් දකින්න හුඟක් මේ අපේ ආමියකට හමුදාවට කතා කරගන්න එක තමයි වඩා සුදුසු වෙන්නේ කියලා. මම ඒක බලන්නම් මම මේ පැත්තෙන් ඒක කරන්න පුළුවන්ද කියලා අවශ්‍ය දේවල් සම්පාදනය කිරීමට. හොඳයි. ඒක හොඳයි අපිට යෝජනා වෙච්ච මේ සූත්‍රය තුලින්ම මේ බලි කියන කාරණේ යුතුයකම අපේ උපරිම වශයෙන් අපිට කරන්න පුළුවන් යුතුයකම කරමු. ඉතින් කොහෙත් මානුෂියා පජාය කියලානේ බුදුහාමුදුරු මෙතෙන්දි කිව්වේ. මේ මනුෂ්‍ය ප්‍රජාවට මේ යුතුයකම ඉෂ්ට කරන්න කියලා. හොඳයි ඒ කාරණේ එහෙනම් අපි මේ ධම් සභාවට එකතු කරගමු. අපි ඒක ක්‍රියාත්මක කරමු පුළුවන් උපරිමයෙන් පුළුවන් ඉක්මනින්. හොඳයි ස්වාමීන් වහන්සේ වහන්සේට බොහෝම කුසල් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔව්. ඔබතුමීගේ හඬ පොඩ්ඩක් අපිට අඩුවෙන් ඇහෙන. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඇහෙනවා දැන් හරි. මේ වෙලාව ස්වාමීන් වහන්සේ තාම අක්කා මම මේ ගාථා අතුරු සූත්‍රය හා සම්බන්ධව අපි කළ යුතු දේ අවබෝධයෙන් මේ වෙලාවෙම ඒක අවධානය කරලා ඒ පිළිබඳව අපේ රටේ ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය පිළිබඳව ඇත්තටම මේ පිටරටක ඉඳලා කැනඩාව වගේ දුර රටක ඉඳලා මේ වෙලාවේ ඒ පිළිබඳව අවධානය යොමු කිරීම පිළිබඳව මම එතුමියට පුදුම මේ සාධිතේ කෘතඥතාවයක් පළ කරනවා ස්වාමීන් වහන්සේ. අපි එකතු වෙලා මේ වෙලාවේ පුළුවන් දෙයක් කරන්න පුළුවන් ඔබ වහන්සේට පුළුවන් කියලා මම දන්නවා. අපි එකතු වෙලා මේ අවස්ථාවේ ඒකට සම්බන්ධ වෙමු. අපි සම්බන්ධ වෙනවා කියන එක තමයි ස්වාමීන් මට කියන්න තියෙන්නේ. හොඳයි. ස්වාමීන් වහන්සේගේ අදහසට අපි බොහෝම කැමතියි. ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේත් එකතු වෙලා මේ කරොත් අපිටත් ඒකෙන් කුසලයක් වඩා වෙන මේ අවස්ථාවක් බොහෝම අනුමෝදන් කරනවා. මම කෙටියෙන් අපිත් කැමතියි ඒකට සහභාගී වෙන්න. ස්වාමීන් වහන්සේ අවසරයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මේ
අර කිඩ්නි ස්පෙෂලිස්ට් කෙනෙක් තමයි මම හිතන්නේ හමුදාවේ ඉන්න අපිට මේ එව්වේ මේ විස්තරේ. එයාගේ ෆෝන් නම්බර් එකක් මම දැම්මා. ඔබ වහන්සේට එතුමාගෙන් කතා කරලා ඇහුවා නම් මේක කරන විදිහ ඒ මේ ස්පෙෂලිස්ට් කියයි. ඔව් අපිට සම්බන්ධීකරණය කරගන්නයි මේ අපේ කියන දේවල් සපය ගන්න මාර්ගයක් නේ අපි හොයා ගන්න ඕන. මම ඒක කරන්න. හොඳයි සර්. අවසරයි ස්වාමීන් වහන්සේ මම හිතන්නේ සාකච්ඡාවට සම්බන්ධ වෙන ප්‍රශ්න විශේෂයෙන් පිටරටවල ජීවත් වන අයට පහසුවෙන් සහ ඉක්මන් කරන්න පුළුවන් වෙන්නේ මුදල් වලින් මේ සහයෝගය දෙන එක ඒ පිළිබඳ වැඩි විස්තර දැනුවාම අපි ඒකට මේ දායක වෙන්න ගොඩක් උනන්දුවෙන් කරන්න ස්වාමීන් වහන්සේ. සංවිධානය කරන හැම දෙනාටම ගොඩක් කුසලයක් හොඳයි. මුදල් එවන ඇත්තන්ට අපි එහෙම වුණොත් මේ ඒකට මාර්ගයක් කියන්න. හොඳයි ස්වාමීන්. හොඳයි අපිට වෙනත් සාකච්ඡා කළ යුතු දේ තිබෙනවා නම් අපිට තව ටිකක් කාලය ගත හැකියි. එහෙම නැතිනම් අපි ධර්ම සාකච්ඡාව නිමා කරමු. එහෙමනම් අපි ධර්ම සාකච්ඡාව නිමා කරන්නම්. අපි රතන සූත්‍රය තමයි සාකච්ඡාවට ගත්තේ. ඉතින් දැන් අපිට පේනවා ඇති මේ දේශනාවල තියෙන අත් වශයෙන් වටිනාකම අපිටම වැටහෙමින් යනවා, අවබෝධ වෙමින් යනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනා තුළින් අපිට කියලා දීලා තියෙන මාර්ගය, කියලා දීලා තියෙන දේ මොනවාද කියලා බොහොම වටිනා දේවල් තියෙන්නේ. ඉතින් රතන සූත්‍රයේ වටිනාකම දැන් මතුවෙනවා. දැන් මේ සාකච්ඡාව ඇතුළෙම අපිට තේරෙනවනේ. මේක නිකන් අපි යන්ත්‍රයක් මන්ත්‍රයක් විදියට කිය හිටියට මේ තුම්බියෙන් දුර වෙන්න එකකින් සහයෝගයක් ලැබෙන්නේ නැහැ. මේකේ අන්තර්ගතය අපි ක්‍රියාත්මක කෙරුවොත් අපිට මේ තියෙන දුෂ්කරතා වලින් මිදෙන්න අපිට අවකාශය සැලසෙනවා. ඒක නිසා අපි තීරණය කරගත්ත මේ කටයුත්ත කරමු. මම ඒක ඉතාම ඉක්මනින් අවශ්‍ය දේවල් සොයලා බලන්න. මේකට මාර්ගයක් හදාගන්න. එයා එක්ක කතා බහ කරලා මේ අපි අපේ බලින් හරන්ති කියලා කිව්වේ. ඉතින් ඒක නිසා මානුෂියා පජාය මෙත්තං කරෝත කියන ඒ බුදුහාමුදුරන්ගේ අවවාදේ බලි කරන්න, යුතුයකම් කරන්න කියන ඒ අවවාදයේ මත පිහිටලා අපි මේ කටයුතු සිද්ධ කරමු. ඉතින් මේ හැම දෙයක්ම අපේ කුසල් වැඩිවීමක් වෙනවා. නිවනට අපේ නිවීම සැනසීම පිණිස නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්න අපි යමක් එකතු කරගත්ත වෙනවා. එකතු කරගත්ත කියන්නේ කුසලයමයි මේ වයින් අපේ වැඩෙන්නේ. කරුණාව, මෛත්‍රිය, දයාව, කැපවීම, අතහැරීම මේ වගේ මහා කුසල් ගොඩක් වැඩෙනවා. ඉතින් කුසල් වැඩිවීමමනේ භාවනා කියන්නේ. එහි කූට ප්‍රාප්තියනේ නිබ්බාන කියන්නේ. ඉතින් මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් අපි හැමදෙනාගේම කුසල් අපිට වඩා ගන්න පුළුවන්. අපි ඒ සඳහා යොමු වෙමු. මේ මාර්ගය, මේ රතන සූත්‍රයේ එලිපෙහෙලි වෙන මාර්ගය අපි අනිත් පැත්තන්ටත් පුළුවන් විදිහට තේරුම් කරලා දෙමු, පෙන්වලා දෙමු. හොඳයි, එහෙමනම් අද දහම් හමුව නිමා කරනවා. වෙනදා වගේම මේ දහම් හමුවට ලෝකේ නොඑක් රටවල් වල ඉඳගෙන නොඑක් වෙලාවල් වල සමාහයට නොඑක් දුෂ්කරතා මැද්දේ නම කාල වේලාව වෙන් කරගෙන සංසුන් මනසකින්, තැම්පත් මනසකින් සහ සම්බන්ධ වුණු අපේ කල්යාණ මිත්‍ර ගිහි පැවිදි හැම දෙනාටම අපගේ ගෞරවයේ, කෘතඥතාවය පළ කරනවා. ඒ වගේම අපි උත්සාහ කරමු ඉතිරි වැඩ කටයුතු සිද්ධ කරගන්නට බලාපොරොත්තු වෙන ආකාරයට. අද දවසේ අපි අවබෝධ කරගත්ත උතුම් ධහම අපට මේ ජීවිතය තුළදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිස උපකාරී වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා කියන උතුම් අධිෂ්ඨානයේ අදත් අපේ සදහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලේන මයාත්තං අස්සිතුං වන්දිතං පාරිපුත්තාං ආගතාපත්තියා සද්දා සීල දයා වාසනා බුද්ධ පුත්තං නමः ඔබ වහන්සේගේ දෙපා වැඳ නමස්කාර කරමි. තෙරුවන් සරණයි. සුවපත් වේවා. තෙරුවන් සරණයි.